Net FM Unlimited. යුදමය තත්ත්වයකට ඇවිල්ලා යම් කිසි ආකාරයක විප්ලවවාදී ආකාරයට ඒ වගේ වෙනම රාජ්‍යයක් බිහිවීමේ සංකල්පය තුළ කටයුතු කරන අවස්ථාවේ ඇතට මේ තත්ත්වය ඉන්දියානු මැදිහත් වීමත් තුළ ඔබ දන්නවා 1987 දී ඇතරම 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒවකට අපේ තිබුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා. ඒ අනුව පළාත් සභා නිර්මාණය කරා. එතකොට ඒ තුළ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ තියෙන බලතල ලබා දීලා එතකොට අපි දන්නවා එහෙම බලතල ඇයි උතුරේ ප්‍රශ්නෙට බොහෝ වෙලාවට අහනවා ඇයි අනිත් පළාත් වලට දුන්නේ කියන. එතකොට ඔබ කල්පනා කරන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපේ ව්‍යවස්ථාවේ තියෙනවා සෑම පුජ්‍යලයකටම සාධාරණ අයිතියක් තියෙන්න ඕන තමන්ගේ කටයුතු සඳහා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තිය ගත්තාම සියලු දෙනාට සමාන අයිතියක් තියෙනවා. එතකොට අපිට එක් පාර්ශවයකට එක් වර්ගයකට වෙනස් වූ පාලන තන්ත්‍රයක් දෙන්න බෑ රටක. ඒක තමයි සමාන අයිතිවාසිකම් හැමෝට ලබා දෙනවා. ඒ සංකල්පයට එදා බිහි වුණු පළාත් සභා නිර්මාණය වෙලා ඒ පළාත් සභා වලින් පළාත් සභා 50ක් ගෙනාවින් පස්සේ 1987 අංක 42 දන පළාත් සභා 50. ඒකෙන් තමයි පළාත් සභා සංස්ථාපනය වුණේ. ඉන් පස්සේ පළාත් සභාව මැතිවරණ කොමසාරිස්තුමා යටතේ ඒ ඡන්ද ක්‍රමය යටතේ තෝරාපත් කරගන්න සභිකයන්ගෙන් සහ අමාත්‍ය මණ්ඩලයකින් මහ ඇමතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයකින් තමයි පාලනය කරේ. එතකොට මෙහි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 154 වෙනි වගන්තිය සංශෝධනය සමග එහි ආසිට වගන්තිය දක්වා තියෙන මෙහි බලතල සම්පූර්ණයෙන්ම දක්වලා තියෙනවා. එතකොට ඒ යටතේ තමයි අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ නියෝජිත හැට ආණ්ඩුකාරවරයෙක් පත් කරන්නේ. ඉතින් ඒ ආණ්ඩුකාරවරයාට තමයි සම්පූර්ණ විධායක බලතල පළාත් සභාව තුල තියෙන. එතකොට මහ ඇමතිවරයෙක් ඉන්නවා අදාළ ආයතන සඳහා මන්ත්‍රී මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයක් තියෙනවා. මේ අමාත්‍ය මණ්ඩලය සහ අපි දන්නවා මන්ත්‍රීතුමන්ලා ඒ සභාව තුළ ගේන යෝජනා ඒ පළාතට ආවේනික වූ යෝජනා ඒ පළාතට සංවර්ධනය සඳහා අවශ්‍ය වන්නා යෝජනා ඇතුළු සියලු දේ සාකච්ඡා කළා. ඒ සඳහා අනපනත් විශේෂයෙන්ම පනත් ඇති කළා පළාත් සභාව තුළ. ඒ තුළින් ප්‍රදේශීය සංවර්ධනය සඳහා වැඩ කොටසක් කරගෙන ගියා. ඉතින් එතකොට 1987න් පස්සේ අදට අවුරුදු 32ක් වෙනවා මේ පළාත් සභා ක්‍රමය දිගටම පැවැත්වුණා අපේ රටේ. ඒ සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක දැන් අයිතිවාසිකම තමයි මූලික අයිතිවාසිකම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා කියන සංකල්පය. මොකද ඒක පළාත් සභා කියන එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරනකම් ඒ අයිතිය තියෙනවා ජනතාවට. එතකොට ජනතාව සතු පරමාධිපත්‍ය බලය තමයි තමන්ට අවශ්‍ය මන්ත්‍රීවරු තෝරාපත් කරගන්න. උදාහරණයක් ඇරෙද්දී ඔබ කිව්වා පහුගිය කොවිඩ් කාලේ පාර්ලිමේන්තුවේ 225ම අවශ්‍ය ඕනේ නැහැ කියන මතේ හිටියා කියලා. නමුත් ඔබ දන්නවා පාර්ලිමේන්තු මැතිවරණ ඇතිව මේ රටේ ඡන්දය දුන්න ප්‍රකාශ කළ මිනිස්සු. එතකොට අති බහුතරය 69 ලක්ෂයක් අතිගරු ජනාධිපතිතුමාට වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළා. ඒ වගේම 68 ලක්ෂයක් ඡන්දය පාවිච්චි පාර්ලිමේන්තුවේ නියෝජිතව තෝරාපත් කරගත්තා. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගය අනුගමනය කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ තියෙන. ඉතින් ඒක අපිට බැහැර කරන්න බෑ කොයි වෙලාවකද. ඒකට අද තියෙන වර්තමාන තත්ත්වය අනුවත් නීත්‍යානුකූල නෛතික පදනම තවමත් තියෙන රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන. ඒතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන්න මනෝජ් හැම පුරවැසියම බැඳී සිටිනවා. ඒක නීතියෙන්. අපි විශේෂයෙන්ම අපේ නියෝජිත හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරාපත් කළ පාර්ලිමේන්තුවට යවුවාම ව්‍යවස්ථාදායක හැටියට ඔවුන් තමයි නීති පනවන්නේ. එතකොට මේක 3/2ක බලයකින් සම්මත වුණු පාර්ලිමේන්තුවේ පනතක්. 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට ඒක කොයි වෙලාවක හරි අවසන් වෙන තෙක් එය බලාත්මකයි. බලාත්මක නම් එය සියලු ජනතාවට අයිතියක් තියෙනවා. ඒ බලාත්මක තත්වය ඉදිරියට පවත්වාගෙන යන. එතෙක් මං හිතන්නේ පළාත් සභාව ගැන අපිට අවශ්‍යද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න වෙන්නේ නැහැ. නමුත් පවතින තත්වයේ අර්ථය අපිට නීතිමය අයිතියක් තියෙන හැම මිනිසෙකුටම අවශ්‍ය නම් ඒ දැන් උදාහරණයක් ඇටියට දැන් මැතිවරණ කොමසම තීරණය කරොත් පළාත් සභා ඡන්දය තියන්න ඕනේ කියන කාරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඒක තියන්න ඕනේ. යම් කිසි කෙනෙක් අවසානයේ අපි මනෝත් එක්කෙනේ මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මොත් අපි කියන්නේ පළාත් සභා විශේෂයෙන්ම 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ තියෙන මූලික අයිතියක් හැටියට මිනිස්සෙකුගේ තියෙන ඡන්ද අයිතිවාසිකම් පාවිච්චි කිරීමේ අයිතියක් හැටියට එහෙමනම් එතකොට මොකද්ද කරන්නේ අපි? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මේක නෛතිකව මිනිස්සුන්ට හම්බෙන තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කිරීමේ අයිතිවාසිකම් පරමාධිපත්‍ය අයිතිය. දැන් 78 ව්‍යවස්ථාව අපි 20 වතාවක් වෙනස් කරලා තියෙනවා. එතකොට මූලික ව්‍යවස්ථාවේ අපි එකකට ඕනේ තැන් අපිට අවශ්‍යතාවය අනුව අපි වෙනස් කරලා තියෙනවා. දැන් 20 වෙනි සංශෝධනයේ ඉන්නේ ඇත්තටම ඔය 20 කියන ඉලක්කම ආවෙම මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නනේ.
ඒක සම්මත කරගන්න බැරි වෙච්ච හින්දා තමයි මේ ඊළඟ සංශෝධනය විදිහට මේ 20 ඇවිල්ලා තියෙන්නේ. 19 අවශ්‍ය කරලා ආපු 20. ඉතින් අවශ්‍ය නම් ඔබතුමත් එක්ක අපි එකඟ වෙන්න එපා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එහෙම ප්‍රතිපාදනයක් තියෙනවා. ඊට අනුව කටයුතු කරන්න ඕනේ. හැබැයි ඒක අවශ්‍ය නැත්නම් අලුත් ප්‍රතිපාදනයකින් අහෝසි කරන්නත් පුළුවන්. එහෙමනම් අපි මේ වෙලාවේ ගොඩනගන්න ඕන සංවාදයේ පළාත් සභාව අවශ්‍යද නැද්ද කියන කාරණා. නෑ ඒක ඇත්තටම පුළුල් මහජන මතයක් තියෙන්න ඕනේ සම්බන්ධව. එහෙම නැතුව අපිට තියෙන පාර්ලිමේන්තු මතය ගොඩනගන්නත් පුළුවන්. දැන් 3/2ක හැකියාවක් දැන් ඔබතුමත් කියනවා ඒක වෙනස් කරන්න 3/2ක් ඕන කියලා. ඒ 3/2 තියෙනවා සහ පුළුවන් කියලා ආණ්ඩුව ඔප්පු කරලා පෙන්නලා ඉවරයි මේ වෙනකොට. නෑ ඒක මෙහෙමයි. දැන් ඇත්තටම දැන් ඔබ කල්පනා කරන්න අද විපක්ෂය මොකද කියන්නේ කියලා. අද මේ රටේ විපක්ෂය විශේෂයෙන් විපක්ෂ නායක ඇතුළු විපක්ෂය මොකක්ද ඉල්ලන්නේ? ඒගොල්ලෝ ඉල්ලන පළාත් සභාව වහාම තියන්න කියලා. හැබැයි ඒගොල්ලෝ තමයි පළාත් සභාව නොතිය හිටියේ මෙච්චර කාල. දැන් 2017 ඉඳලා පළාත් සභාව මේ රටේ අකර්මණ්‍ය වුණානේ. ඒ කියන්නේ පළාත් සභාවේ කාලේ අහෝසි වීමත් සමග පළාත් සභාව තිබ්බේ නැහැ. ඇයි ඒ කාලේ තියන්න තිබුණානේ. හැබැයි අද ඔවුන් මේ වසංගත තත්ත්වය සමග ඔවුන් පළාත් සභාව තියන්න පළාත් සභාව ඡන්දය තියන්න කියලා ලොකු උද්ඝෝෂණ කරනවා, ඉල්ලීම් කරනවා, බලපෑම් කරනවා. ඉතින් ඒ වගේම සමහර වෙලට පළාත් සභාව ඡන්දේ තියෙනකොට දැන් අපි දැක්ක පාර්ලිමේන්තු මැතිවරණේ තියෙනකොට ජනාධිපති මැතිවරණේ ඉවරුණෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණේ තියෙන අවස්ථාවේ. එතකොට මේ කොවිඩ් වසංගතයේ රට හමුවේ තියෙන අවස්ථාවේ බොහෝ වෙලාවට ඔවුන් ඉල්ලා සිටියේ එපා කියන එකනේ. එපා කියන එක හැමතිස්සෙම ඉල්ලන්නේ. ඒක නිසා ඔවුන් හැමතිස්සෙම අර බොරදියේ මාළු බාන වගේ වැඩක් කරගෙන යන්නේ. හැබැයි දැන් ඒක ඒ ඉල්ලීම එක්තරා විදිහකට ආණ්ඩුකාරතුමා සාපේක්ෂ වෙන්න පුළුවන්. දැන් මීට වඩා කොරෝනා වෛරසයේ කොරෝනා අවදානම අපිට නොතේරෙන කාලයක තමයි ඔබතුමාලගේ ආණ්ඩුව මහචන්ද තිබ්බේ. ඉතින් මේ වගේ අවස්ථාවක මහමැතිවරණ තියන්න පුළුවන් නම් මේ වගේ පාලිත අවස්ථාවක නව සාමාන්‍යයක් ඇතුලේ වැඩ කරන වෙලාවක ඌ ඡන්දේ තියන්න පුළුවන් කියලා ඔවුන් සාධාරණ ඉල්ලීමකට යනවා නෑ. ඇත්තටම දැන් රටේ තත්ත්වය පොඩ්ඩක් වෙනස්නේ. අපි දැක්ක පළවෙනි රැල්ල ආවේ මාර්තු 11 මේ රටේ කොවිඩ්. එතකොට ඒක ඉතාමත් සාර්ථක අතික ජනාධිපතිතුමා, ඒ වගේම සෞඛ්‍යාංශ, ඒ වගේම යුද හමුදාව ඇතුළු ආරක්ෂකාංශ සියලු දෙනා කැපවීමෙන් වැඩ කළා. ඒක අපි මැඩපවත්ව ගත්තා කොහොම හරි. දැන් මධ්‍යම පළාත ගත්තොත් අපි අමාරුවෙන් ඒ කාර්යභාරය කළා. අපි බොහොම අමාරුවෙන් මැඩපවත්ව ගත්තා, ජනතාව දැනුවත් කළා. නමුත් දැන් මේ දෙවනි රැල්ල ඉතාමත් ඉක්මනින් දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වය ඉතා ඉක්මනින් මේක ශීඝ්‍රයෙන් පැතිරෙන තත්ත්වයක් ආවනේ. නමුත් දැනට ඒ සම්බන්ධයෙන් මැඩපවත්වගෙන යනවා හැමතැනම. ඉතින් ඒ මොහොත වෙනකොට කොවිඩ් පිළිබඳව අපිට තරම් අවබෝධයක් නැතුව අපි වහගෙන ගිය කාලයක්නේ. රටම ලොක්ඩවුන් කරලා තිබ්බා. දැන් ඒවා අපි අරගෙන යන කාලයක්නේ. ඒ කියන්නේ ඒ පිළිබඳව අපිට අවබෝධය තියෙන කාලයක්. ඉතින් එහෙමනම් ඌමනාවක් තියෙනවා නම් ඒ ඡන්දෙත් තියන්න පුළුවන් කියලා විපක්ෂයට හිතනවා ඇති. නෑ දැන් ඇත්තටම මෙහෙම බැලුවාම දැන් අපේ රට යථා තත්ත්වයට පත් කළා. කොවිඩ් වසංගතය ඇත්තටම නැති වුණ අවස්ථාවෙන් පස්සේ තමයි අපි දැන් රෝගීන් වාර්තා නොවන තත්ත්වයක් උඩ තමයි අපි පාර්ලිමේන්තු මැතිවරණ ඒ අවස්ථාවේ තිබ්බේ. නමුත් අද තත්ත්වය ඊට වෙනස්. එතකොට යම්කිසි ආකාරයකින් මේක සාකච්ඡා කර පක්ෂ නායකයෝ තීන්දුවක් ගත්තා. මේ අවස්ථාවේ තියන්නේ නැහැ. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන මැතිවරණ කොමිසම ඉදිරියේදී සාකච්ඡා කරලා තියෙනවා කියලා. ඉතින් ඒක මම හිතන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයවරු උන්ගේ අයිතියක් ඒක සාකච්ඡා කරලා මොන අවස්ථාවේද සෞඛ්‍ය උපදේශ මත මොන අවස්ථාවේද මේ ඡන්දය තියන්නේ කියලා. මොකද ඡන්දය තිබීම අනිවාර්යයෙන්ම මම ඉස්සෙල්ලා කිව්වාගේ මූලික අයිතිවාසිකම දැනට තියෙන තත්ත්වයක්. ඒ වෙනස් කරනවා නම් ඒක මම හිතන්නේ පුළුල් ලෙස සාකච්ඡා කළා. අපිට මේකේ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා. අපි දන්නවා ඉන්දියානු මැදිහත් වීම තිබුණා ඒ කාලේ. අදත් අපි හැමතිස්සෙම අපේ අසල්වාසිය හැටියට අපි සමග සහයෝගයෙන් කටයුතු කරන ඉන්දියානු ඇතුළු ඒ රජය සමග අපි ඔවුන්ගේ ආකල්ප ඔවුන්ගේ යම්කිසි තියෙන තත්ත්වයන් ඔවුන්ගේ දේශපාලන පසුබිම ඇතුළු අපේ තියෙන දේශපාලන පසුබිම මේවා තියෙන සම්බන්ධතන් ගොඩක් වැඩි. ඉතින් මේ නිසා මේ සියල්ල කල්පනා කරලා අපි කොහොමද ඉදිරියට පළාත් සභාව තියන්නේ කියන කාරණය මම හිතන්නේ අපි පුළුල් සාකච්ඡා කරන්න එහෙම වෙනවා නම් මනෝජ්. ඔව්. දැන් ඔබතුමත් අර මුලිනුත් සඳහන් කළා වගේ ඔය ඉන්දියාව එදා නෙමෙයි දැනුත් ඒ අපේක්ෂාව මතද ඉන්නේ. ඉන්දිය විදේශ අමාත්‍යවරු එන්නේ, අග්‍රාමාත්‍යවරු දුරකථන ඇමතුම් දෙන්නේ, කතා කරන්නේ, වෙනත් ඉහළ පෙළේ නියෝජිතයෝ එන්නේ 13 අහෝසි කරයි කියන මේ තියෙන රාවේ මතද කියලා දැනටත් සාකච්ඡා තියෙනවා. දැනටත් ඒ පිළිබඳව බලාපොරොත්තු වෙන්න ඉන්නවා කියලා එහෙම සාකච්ඡා වෙන අවස්ථා තියෙනවානේ. අර ඔබතුමත් කිව්වා වගේ 13 වෙනි සංශෝධනයත් එක්ක 87 පළාත් සභාව ආවෙම උතුරු නැගෙනහිර ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. නමුත් ඒ ප්‍රශ්නයට විසඳුමක් ඒ බලාපොරොත්තු වෙන දේශපාලන විසඳුමක් හම්බ වෙලත් නැහැ. හැබැයි ඒ මතින් වෙන පරිපාලන ව්‍යුහයක් විතරයි ගොඩ නැගිලා තියෙන්නේ. මේක මේ සුදු ඇලියෙක් කියලානේ තාමත් සාකච්ඡා කරන්නේ ජනතාව. නෑ මෙහෙමයි. ඒක ඇත්තටම පළාත් සභාව සුදු ඇලියෙක්ද නැද්ද කියන එක කල්පනා කරන්න ඕනේ. ඒ සංකල්පය ක්‍රියාත්මක ආකාරය තුලනේ. දැන් මහ ජනතාව උදාහරණයක් හැටියට දැන් පළාත් පාලන ආයතන මහ ජනතාවත් සමග ඉතා කිට්ටුවෙන් ඉන්නවා.
එතකොට අපි දන්නවා මේවැයි සමහර වෙලාවට ජනතාවගේ මතයක් තියෙනවා මේක නාස්තිය දූෂණය සමහරට වැඩි වෙන ආයතනද කියන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සුදු වලිය කියන්නේ ඒකනේ. එතකොට වියදම් කරන මුදලට සරිලන ආකාරයෙන් අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියලා හිතනවා නම්. එතකොට බලවත් ප්‍රශ්නයක් වෙනවනේ ජනතාවට. ආණ්ඩුකර්තුමා අර පහුගිය දවස්වල කතා කරපු ඒ ඉලක්කම් හරිද? ඒ කියන්නේ පළාත් සභාව සඳහා වියදම් කරන මුදල් වලින් 75% විතර මේ පුනරාවර්තන වියදම් සංවර්ධන ව්‍යාපෘතීන් සහ අනිත් කටයුතු සඳහා වැය කරන්න වෙන්නේ 25% විතර මුදලක් කියලා සාකච්ඡාවක් තිබුණා. ඒක නෑ මෙහෙමයි. ඇත්තටම දැන් මේ පළාත් සභාවට ලැබෙන මුදල් මධ්‍යම රජයෙන් මුදල් ලැබෙන්නේ. ඒතකොට ඒ ලැබෙන මුදල් වලින් තමයි අපි සංවර්ධන කටයුතු කරගෙන යන්නේ. ඒ අතරේ පළාත් සභාව නඩත්තු කිරීමේ කටයුතු අතු පළාත් සභාවේ දැන් රාජ්‍ය සේවය ගත්තොත් පළාත් සභාව ඇතුළේ ඉන්න. එතකොට ඒ ගෙවීම් ඔක්කොම. එතකොට ඒ පඩි නඩි ඒවා වෙනම ගෙවනවා. එතකොට മന്ത്രിවරු ඇතුළු ඒ ඇමතිවරු නඩත්තු කිරීමේ කාර්යභාරය සියල්ල කරනවා. ඉතින් එතකොට ඒ ලැබෙන මුදල් ඊට අමතරව තමයි සංවර්ධන කටයුතු සඳහා මේවා යොදන්න. එතකොට අපිට පුළුවන් වෙනවා මේ ලැබෙන මුදල් හරියාකාරව දැන් හොඳට මං කියන්නේ උදාහරණයක් හැටියට අපි ගත්තොත් මේ අපි හැමෝම එක තැනක් නෙවෙයි පළාත් සභාව විතරක් නෙවෙයි අනිත් සෑම ආයතනයක්ම ගත්තොත් අපි සියලු දෙනා තමන්ගේ රට ගැන හිතනවා නම් සියලු දෙනා තමන්ගේ ජාතිය මේ රට අපි මේක ගොඩනගන්න ඕන කියලා එකතු වෙලා ශ්‍රී ලාංකිකයන් හැටියට සියලු දෙනාම හිතනවා නම් ඒ වගේම අර පිරිමැස්ම ඇතුව දැන් ඔබ මනෝජ් ගෙදරක ගත්තොත් ඔබ විදුලි අර පිරිමැස්ම කරනවා. එතකොට ඔබ දන්නවා එතකොට තමන්ගේ වීති ලාම්පුව නිවලා එහෙම නැත්නම් විදුලි ආලෝකය නිවලා තමන්ගේ විදුලි බිල අඩු කරගන්න. ඒ වගේ නාස්තිය තියෙන යම් අපි දන්න ඕනේ මේ තියෙන ඒක ගොඩක් ප්‍රශ්න මේ රටේ. එතකොට ඒ වගේ දේවල් සමග නිලධාරීන් සමග සාකච්ඡා කරලා මේවා අවම කරන්න පුළුවන් නම් අපිට පළාත් සභාවට දැන් උදාහරණයක් හැටියට පළාත් සභා නැtei කියලා අපි හිතමු පොඩ්ඩකට. ඒත් දැන් මේ මුදල් යොදවන්න ඕනේ අපි මධ්‍යම රජය හරි දැන් මේ මුදල් යොදවන්න ඕනේ පළාතට. නැත්නම් කොහොමද පළාත සංවර්ධනය වෙන්නේ? එතකොට දැන් පරිපාලනමය පහසුව තකා තමයි අපි මේ ක්‍රමයේ හැදුවේ උතුරු නැගෙනහිර. එතකොට උතුරු නැගෙනහිර මේ ක්‍රමයට අනුගත වෙන්න ඕනේ. දැන් උතුරු නැගෙනහිර පළාත් සභා දෙකම. එතකොට මේකට අනුගත වෙලා ඒ කාර්යභාරය කරනවා නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ. අනික් කාරණේ තමයි උතුරේ ඉන්න දෙමළ ජනතාවත් අනිකුත් මුස්ලිම් ජනතාවත් අපේ සිංහල ජනතාව සියලු දෙනාම හිතනවා නම් මේ රට අපේ කියන කාරණේ. මම හිතන්නේ මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේක දැන් එහෙම හිතන්නේ නැති වුනහම තමයි මම හිතන්නේ මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. එතකොට අපිට ලබා දෙන පළාත් සභාවකට ලබා දෙන මේ මුදල් ප්‍රමාණය වාර්ෂිකව ලබා දෙන මුදල් ප්‍රමාණය හරියාකාරයෙන් අපි සංවර්ධන කටයුතු සඳහා යොදවන්න පුළුවන් නම් මම හිතනවා අපි පළාත් සභාව එහෙම අසාර්ථක වෙන්නේ නැහැ. මේ යෝජනා ක්‍රම ඉදිරියට ගෙනihin අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. එකම කාරණය අර සමහර වෙලාවට තියෙනවා මිනිස්සුන්ගේ මහ ජනතාවගේ ආකල්පයක්. මේක මේ සමහර විට මේ නඩත්තුව සඳහා මන්ත්‍රීවරු නඩත්තුව සඳහා අමාත්‍ය මණ්ඩල නඩත්තුව සඳහා පමණක් කියන කාර්ය. හැබැයි බැලුවාම බලන්නකෝ සංවර්ධන කටයුතු ගොඩක් කළා තියෙනවා. ග්‍රාමීය මට්ටමට ගියාම පළාත් සභාව තුළ සියලු දේ කෙරෙනවා. එතකොට දැන් මධ්‍යම රජයක් විසින් කළ යුතු ඒ කාර්යභාරය පළාතේ දැන් උදාහරණයක් කෘෂිකර්ම ගන්නකො. කෘෂිකර්ම ගත්තොත් පළාත් සභාව තුළ 70%ක් විතර කෘෂිකර්මය සම්පූර්ණයෙන් පාලනය කරන්නේ පළාත් සභාව. එතකොට දැන් ඒක කරනවා. නමුත් ඒක මිනිස්සු ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒක අපිට මෙහෙම කරන්න බැරිද? දැන් ඔබතුමා පළාත නියෝජනය කරන ආණ්ඩුකාරතුමා ඔබතුමා පළාත් සභාවත් ඔබතුමාට අයිති පළාත් පාලන ආයතනවල පරිපාලන ව්‍යුහය පිළිබඳවත් ඔබට මැදිහත් වීම කරන්න පුළුවන්. අපි දැක්ක මාතලේ මෑත කාලේ ඔබතුමාගේ මැදිහත් වීමක් කරලා නගරාධිපතිවරයෙක් ඉවත් කරා. එතකොට දැන් ඔබතුමාට ආණ්ඩුකාරවරයා විදිහට බැරිද පළාත් පාලන ආයතන නියෝජිතයොත් එක්ක එකතු වෙලා වැඩේ කරන්න? අනෙක් එක අපි ආණ්ඩු වලින් දැකලා තියෙනවානේ එක එක කලාප සංවර්ධනය කරන්න ඇමතිවරු පත් කළා. ඔබතුමාගේ කලාප පැත්තටත් හිටියා. මධ්‍යම පළාත් සංවර්ධන කැබිනට් අමාත්‍යවරයෙක් හිටියා. බස්නාහිරට හිටියා. දකුණට හිටියා. එහෙම පළාත් වෙනම විෂයන් කැබිනට් අමාත්‍යවරයෙකුට බාර දීලා ඔබතුමාලා යටතේ හරි පළාත් පාලන ආයතන හරහා මේ දේවල් කරගන්න බැරිද? නෑ මනෝජ් එහෙම කරන්න බෑනේ. දැන් පළාත් පාලන ආයතනවල තියෙනවානේ පළාත් පාලන සභිකයන් තෝරාපත් කිරීමේ ඡන්දයක් අනුව පළාත් පාලන ස්ථාපිත වෙලා තියෙනවා. මහනගර සභා, නගර සභා, එතකොට ප්‍රාදේශ සභා කියන මේ ආයතන තුන ක්‍රියාත්මක වෙනවා. ඒවට තියෙන ක්‍රමවේදය වෙනස්නේ. එතකොට දැන් පළාත් සභාවක් ස්ථාපිත කරාම දැන් පළාත් සභා සංකල්පය තුල තමයි පළාත් සභාවට මුදල් දෙන්නේ. එතකොට ඒ මුදල් අපිට සංවර්ධන කටයුතු සඳහා පළාත් සභාවට ලැබෙන ඒ සඳහා නිලධාරීන්
කොටසක් ඉන්නවා අපිට. ඒ සඳහා යොදාගන්න සංවර්ධනය සඳහා යොදා ගන්න පුළුවන් තාක්ෂණික නිලධාරීන් ඇතුළු ඒ වගේ මේකට අදාළ කාර්ය මණ්ඩල ඇතුළු කොටසක් ඉන්නවා. ඒතකොට පළාත් පාලන ආයතන වලට ඒ තත්ත්වය දැනට නැහැනේ. දැන් පළාත් පාලන ආයතනයක් ගත්තොත් අපි මුදල් වෙන් කරොත් පළාත් පාලනයේ සතුව ඒ ශක්තිය නැහැ තාම. දැන් උදාහරණයක් හැටියට පළාත් පාලන ආයතන ශක්තිමත් කරන්න බැරිද? එහෙම නැත්නම් පළාත් පාලන ආයතන නියෝජිතයෝ සැකද? නෑ සැක නෙවෙයි. අතට ඒක පුළුල් ලෙස සාකච්ඡා වෙන්න ඕනේ. ඒක ඇත්තට මේක මං හිතන්නේ මේ වේදිකාවක් නෙවෙයි ඒක සාකච්ඡා කරන්න. මොකද සාකච්ඡා කරන එක හොඳයි කියලා ඔබතුමාට හිතනවද? නෑ ඒක ඉතින් මහ ජනතාවගේ අයිතිය. සාකච්ඡා කිරීම කියන එක මහ ජනතාවට තියෙන මූලික අයිතිය ආජීවාසමයි. හොඳද නැද්ද කියන එක ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් පළාත් සභාව තුල පළාත් සභා නියෝජනය කරන മന്ത്രിවරයෙක් හැටියට පළාත් සභාවේ කාර්යභාරය හරියාකාරව කරන්න පුළුවන් නම් පළාත් සභාව තුල මං හිතන්නේ ඒක තරම් ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් එතන යම්කිසි ගැටලුවක් තියෙනවා. පොඩි ගැටලුවක් තියෙනවා අපිට විසඳ ගන්න. මොකද මේ පළාත් සභා മന്ത്രിවරු එතකොට පළාත් සභා අමාත්‍ය මණ්ඩලයේ මහ ඇමතිවරු යම්කිසි කැපවීමක්. දැන් අද අතිගරු ජනාධිපතිතුමා ඔබ දන්නවනේ. අපි පහුගිය කාලයම දැන් 2015 ඉඳලා 2019 වෙනකන් සියලු දේ එපා වෙලා තිබුණ කාලයක් තිබුණේ මිනිස්සුන්ට. සියලු ක්‍රමවේද මේ ප්‍රජාතන්ත්‍රවාදයත් එපා වෙන තත්ත්වයට රටේ ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ නිසා දැන් අතිගරු ජනාධිපතිතුමා එතෙන්දී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත් කරගත්තේ මේ රට ඒ ආකාරයෙන් සංවර්ධනයෙන් කැපකිරීමක් තුළ දේශීය ආර්ථිකයක් නංවලා ඒ දේශීය ආර්ථිකය තුලින් අපි පිටරටට බලාගෙන ඉන්නේ නැතුව අද මේ කොවිඩ් වසංගතයත් සමග ඇත්තට මේක අපිට නමුත් ඇත්තටම මනෝජ් අපි මේක සාකච්ඡා කළා. මේ රටට දේශීය ආර්ථිකය නගා සිටීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක. ඒ වගේම ජාතික ප්‍රතිපත්තියක්. දැන් රටක ජාතික ප්‍රතිපත්තියක් හරියාකාරව තිබුණා නම් ওই ප්‍රශ්නයක් එන්නේ නැහැ. එහෙනම් ඔබ ওই ප්‍රශ්නේ අද නගන්නේ පළාත් සභාව ඕනේ නැද්ද කියලා. මොකද ජාතික ප්‍රතිපත්තියක් දැන් අපි අවුරුදු 72ක් වෙලා නිදහස ලැබලා. තවමත් අපිට මේ රටේ ස්ථාපිත කරගන්න බැරි වුණානේ. එහෙම ස්ථාපිත කරා නම් ජාතික ප්‍රතිපත්තියක් මේ රටේ ওই ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. නමුත් අපි අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය සමග ඒ දවස්වල අපි පුළුල් සංවාදයක් කරා. විශේෂයෙන්ම අපි විද්වත් එකමුතු හැටියට ගාල්ලේ අපි විද්වත් එකමුතු හැටියට අපි මම එහි සභාපතිවරු හැටියට කටයුතු කරා. විශේෂඥ වෛද්‍යවරු ගොඩක් අය සාකච්ඡා කරා. ඉතින් ඒ සියලු දෙනා සාකච්ඡා කළා. වියත්මක සංවිධානය වැඩි. ඒ වගේම පුළුල් දේශපාලන සංවිධාන සමග අපි සාකච්ඡා කරා. ඒ වගේම අනිකුත් ඔය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සමග ඔය ගම සමගලක් පිළිසඳර වැඩසටහන ක්‍රියාත්මක මේ සියලු දේ එකතු කළා. අද ජාතික ප්‍රතිපත්තියක් රටේ ඇති කළා තියෙනවා. ඇති කරගෙන යනවා අපි. ඒක සාකච්ඡා කරා. ඒක තමයි සෞභාග්‍යයේ දැක්ම කියන්නේ මේ සියලු සාකච්ඡා එකතු කළා. ඒවෙන් නැගිටින ප්‍රශ්න එකතු කළා. අද සෞභාග්‍යයේ දැක්ම කියන ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාව තුල තමයි රට ගොඩනගන්නේ. එතකොට පළාත් සභාව කියන එකත් අපි මෙන්න මේ තත්ත්වයේ යටතේ අපි යම්කිසි කැපවීමක් කරනවා. අද ඇත්තටම රට මේ තියෙන තත්ත්වෙන් මුදව ගන්න අපි සියලු දෙනා කැප වෙන්න ඕන. කැප වෙලා තමයි අපි සියලු දෙනා එකතු වෙන්න ඕන. මේ එකතු විය යුතු අවස්ථාවක්. කොවිඩ් වසංගතය සමග මේ රට ගොඩනගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි සියලු දෙනා දේශපාලන ભેද සියල්ල අමතක කරලා මං හිතන්නේ එකතු වෙලා රටක් හැටියට ජාතියක් හැටියට නැගී සිටින්න පුළුවන් අවස්ථාවක්. එතකොට පළාත් සභාව කියන එක මනෝජ් පළාත් සභාවෙත් එතකොට මේ ක්‍රමවේදය අපිට අනුගමනය කළා. අපි දන්නවා කැපකිරීම සහ අවශ්‍යතාවය. එතකොට දැන් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය පාර්ලිමේන්තුව මේ කැබිනට් අමාත්‍යවරු පත් කළා තියෙනවා. අනිකුත් රාජ්‍ය අමාත්‍යවරු පත් කළා තියෙනවා. ඒ අතරතුර දැන් පළාත් සභාව අකර්මණ්‍යව ඒ කියන්නේ පළාත් සභාවල යෝජනා එන්නේ නැතුව ඒ යෝජනා නැතුවනේ අපි ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට മന്ത്രിවරු ඉන්නවා නම් පළාතේ තියෙන ප්‍රශ්න ගැන උන්ට සාකච්ඡා කරන්න පුළුවන්. ඒතකොට එහෙම සාකච්ඡා කළා ඒ ප්‍රශ්න විශේෂයෙන් පළාත් සභාව තුළ සාකච්ඡා කළා ඒ ක්‍රමවේදයට අනුගත වෙලා. එතකොට මේ සියලු ප්‍රශ්න සංවර්ධනය සියලු දේ මිනිස්සු සඳහානේ අපේ ජනතාව සඳහා. එතකොට මේ හැම മന്ത്രിවරයෙන්ම නියෝජනය කරන ජනතාව. එතකොට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පළාත් සභාව කියන මේ සීමාව තුළ අපිට පුළුවන් එක පළාත් සභාවලට අවශ්‍ය සුවිශේෂී කාරණා තියෙනවනේ. ඒ කාරණා තුල දැන් උදාහරණයක් මධ්‍යම පළාත ගත්තොත් කෘෂිකාර්මය ඇතුළු සියලු දේට සම්පතක් ඉතාමත් හොඳ සම්පත්දායකත්වයක් ලබා දෙන්න පුළුවන් පළාතක්. ඉතින් මේ සියලු දේ සංවර්ධනය කරන්න අපිට සැලැස්මක් තියෙන්න ඕනේ. එතකොට දැන් පළාත් සභාව තුල දැන් පළාත් සභාවටත් මධ්‍යම රජයත් එකතු වෙලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල ඉදිරියට. එතකොට පළාත් සභාව තියෙනම් අපිට කියන්න පුළුවන් මේ മന്ത്രിවරුන්ටත් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු මේ රජය කැපකිරීමකින් මේ රට ගොඩනංවන කැපකිරීමට දායකත්වය ලබා දීලා ඒ ලබා දෙන තියෙන අවශ්‍ය ප්‍රතිපාදන වර්ෂයකට ලබා දෙන ප්‍රතිපාදන හරියාකාරව සංවර්ධන කටයුතු සඳහා යොදලා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන්න පුළුවන්. මේ ප්‍රශ්නේ තියෙන්නේ මනෝජ් දැන් අපේ දැන් ආකල්පයක් තියෙනවා මේ 1978න් පස්සේ ඇති වුණු විවෘත ආර්ථිකයත් සමග මේ පරිභෝජන රටාව මිනිසුන්ගේ
සුකෝභෝගී පරිභෝජන රටාවකට යනවා. ඉතින් ඒක නිසා නොයෙකුත් දූෂණ වංචා කරන්න පෙළඹිලා තියෙනවා. ඉතින් මේවා තුල මහජනතාවගේ ආකල්පයක් එනවා මේ සංවර්ධනය සඳහා යොදන මුදල් සමහර විට මේ යම් පුජ්‍යලෝ ආක්‍රමිතා කළා ලබා ගන්නවද කියන කාරණේ. ඉතින් මෙන්න මේක බැහැර කළා හරියාකාරව මේ සංවර්ධනය විනිවිද පෙන ආකාරයෙන් පළාත් සභාව තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මම හිතන්නේ පළාත් සභාව තිබුණයි කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට ওই වියදම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. මොකද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ මේ එන මුදල් දැන් ඔබ ඇහුවාගේ පුනරාවර්තන වියදම් සඳහා විශාල ප්‍රමාණයක් යොදනවාද කියන කාරණේ. ඉතින් මේක බැහැර කරන්න පුළුවන් නම් අපි සමාජගත වෙලා තියෙනන් ඒ ආකාරයේ ප්‍රශ්නයක් අපිට සාකච්ඡා කරලා මේක බැහැර කළා. අපි සියලු දෙනා සමග සාකච්ඡා කළා. පළාත් සභාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ තියෙන තාක් අපිට මේක ඉදිරියට ගෙන යන්න පුළුවන්. මම හිතන්නේ ඒකට බාධාවක් වෙන එකක් නැහැ කියලා. ඔව්. මධ්‍යම පළාත සුවිශේෂී පළාතක් මහනුවර දිස්ත්‍රික්කය, නුවරඑළිය දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය ඇතුළත්ව මධ්‍යම පළාත සමන්විත වෙලා තියෙන්නේ. අපි ඒ ගැන විශේෂයෙන් කතා කරමු. අපි ප්‍රවෘත්ති විරාමයට යන්නත් කලින් මේ වගේ කෙටි ප්‍රශ්නයක් මම ඔබතුමාගෙන් විමසනවා. දැන් මේ වෙලාවේ ආණ්ඩුකාරවරයා යටතේනේ පළාත් සභාව තියෙන්නේ. ඒ කියන්නේ මේ වැඩේ ඔබතුමාට තනියෙන් කරන්න බෑ කියන එකද එහෙමනම් මේ කියන්නේ? ඒ කියන්නේ මධ්‍ය පළාතේ සහයෝගය තියෙනවා, ආණ්ඩුවේ සහයෝගය තියෙනවා. පළාත් සභාව අවශ්‍යයි කියලා කියන්නේ මහ ඇමතිතුමෙක්, ඇමති මණ්ඩලයක්, පළාත් සභා මන්ත්‍රීවරු ඕන කියලා කියන්නේ. ඔබතුමාලට මේ වැඩේ කරන්න බෑ කියන එකද? නෑ එහෙම නෙවෙයි. ඇත්තට දැන් අපිට තියෙන්නේ බලයක්, අපිට තියෙන්නේ ඇත්තටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තාම අපිට තියෙන්නේ යෝජනා සංවර්ධිත යෝජනා ගෙනල්ලා පරිපාලන ඒ සියල්ල දේ ආණ්ඩුකාරයා විසින් කළ යුතුයි කියලා මේ පනතේ නෑ. පනතේ තියෙන සම්පූර්ණ විධායක බලතල ආණ්ඩුකාරවරයා සතු බලතලයක්. දැන් මේ පළාත් සභාව පනත ප්‍රකාරවනේ යන්නේ. දැන් මේලා සංවාදේ තියෙන්නේ අවශ්‍යද නැද්ද කියන එකනේ මම ඔබතුමාගෙන් අහන්නේ. පනත වෙනස් කරලා හරි මේ අනවශ්‍ය මේ කියන්නේ මතුවලා තියෙන සංවාදය අනුව මම මේ ඊට සාපේක්ෂව කතා කරන්නේ. මේ පරිපාලන ව්‍යුහය තවදුරටත් මොනවා හරි වෙනස්කම් කරලා වෙන විදිහකට ගොඩනගන්න පුළුවන්ද කියන එක. නෑ ඒක ඇත්තටින් මං කිව්වේ ඒකයි. ඒක මිනිස්සු මහ ජනතාවත් සතු අයිතිවාසිකමනේ සාකච්ඡා කළා. Tamanට ඕන ආකාරයට අපි කියමු දැන් පළාත් සභාව තිව්වා කියලා. පළාත් සභාව තියලා මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැත්නම් ඇත්තට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මිනිස්සු ඡන්දෙ දීලා හැබැයි ඡන්දෙ කියන්නේ අපේ රටේ සංස්කෘතියක්. ඔය මොන ඒක තමයි. ඒක නියෝජිතයෝ පත් කරගන්නවා නම් ඒක ඉතින් මහ ජනතාවගේ පරමාධිපත්‍යයේ ක්‍රියාත්මක තමන්ගේ ඡන්ද අයිතිවාසිකම කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් දීපු අයිතිවාසිකමනේ. ඉතින් ඒ ක්‍රියාත්මක කරනවා නම් අපිට ඒක දැන් ජනතාව නියෝජිතයන් පත් කරගෙන ඒ කාරණයට කරනවා නම් මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුව තියෙන අයිතිවාසිකම මම කියන්නේ හැමතිස්සෙම අපිට ඒක අභිබවා යන්න බැරිකම් අමාරුයි. නමුත් ඇත්තටම මනෝජ් දැන් අපිට තනියෙන් ආණ්ඩුකාරවරයෙකුට මේ මුළු පළාතක් පාලනය කරලා සංවර්ධන කටයුතු යෝජනා කරන දැන් උදාහරණයක් විදිහට පනතක් අවශ්‍ය විදියට අපි ප්‍රඥප්තිය සම්මත කරගෙන අපිට බෑනේ ආණ්ඩුකාරයට ඒක කරන්න බෑ. ඒක යෝජනා සම්මත වෙලා සාකච්ඡා වෙලා මොන විදියට පළාතට උචිත කියන එක සාකච්ඡා කළා. ඒ සාකච්ඡා තුළින් තමයි ප්‍රඥප්තිය සම්මත වෙන්න ඕනේ. ඒ සම්මත වීමේ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේදී අපි හිතමු ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීම තියෙන්නේ යම්කිසි ආකාරයකින් බලතල ඉක්මවා යනවනම් එහෙම නැත්නම් ඒ නොකල යුතු කාර්යභාරයක් කරනවා නම් ඊට අමතරව ආණ්ඩුකාරවරයාට බලතලයක් නැහැ. නමුත් මේ අවස්ථාවේ පළාත් සභාව ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ ආණ්ඩුකාරවරයාට ඒ බලතල තියෙනවා. නමුත් අර වගේ පළාත් සභාව තුළ සාකච්ඡා වෙලා මහජන මතයට ඉන්නේ මහජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා වෙලා ඒ සඳහා අදාළ ක්‍රමවේදයකින් නෙවෙයිනේ කරන්නේ. අපිට එන යෝජනා දැන් ඔබට අවශ්‍ය නම් යම් කිසි යෝජනාවක් කරන්න පළාත් සභාව තුළ මට මධ්‍යම පළාත තුළ ඔබ ඒ යෝජනාවයොත් මම ඒක සලකා බලලා ඒක අපි ලේකම්වරු සමග සාකච්ඡා කරලා ඒ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කරලා ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. එතකොට නමුත් පළාත් සභාවක් තියෙනවා නම් එතකොට ඒක මහ ජනතාව නියෝජනය වෙන ස්ථානයක් නේ. එතකොට ඒ ප්‍රදේශයේ විශේෂයෙන්ම දැන් උදාහරණයක් ගත්තොත් මම මහනුවර පුරවැසියෙක් නෙවෙයි මධ්‍යම පළාතේ පුරවැසියෙක් නෙවෙයි. එතකොට නමුත් ඒ ප්‍රදේශයේ අවශ්‍යතා ගමේ අවශ්‍යතා ප්‍රදේශයේ අවශ්‍යතා පරිපාලන දිස්ත්‍රික්කයේ අවශ්‍යතා දන්න නියෝජිතයෝ ඉන්නවා. ඒගොල්ලෝ මිනිස්සු සමග ගැවසෙන. දැන් අද මම ඒ ප්‍රදේශයේ ජනතාව සමග ගැවසෙන පුද්ගලයෙක් නෙවෙයිනේ. මම වෙනම පරිපාලන කටයුත්තක් කරන නිලධාරියෙක් විතරයි අතිගරු ජනාධිපතිතුමා වෙනවා. එතකොට මිනිස්සුන්ගේ ප්‍රශ්න ගමට ගිහින් මම ඒක සාකච්ඡාවට භාජනය කරන්නේ නැහැ. එතකොට മന്ത്രിවරු තමයි ජනතා නියෝජිත තමයි ඒ කාර්යභාරය ගමට ගිහින් කරන්නේ.
හොඳයි අපි තවදුරටත් ඒ පිළිබඳව සාකච්ඡා කරමු. ආණ්ඩුකරතුමා ඉන්න ස්ථාවරයේ පැහැදිලි මේ වෙලාවේ නීති ප්‍රකාර ව්‍යවස්ථාවෙන් යම් ඉඩක් සකස් කරලා තියෙනවා නම් ඊට අනුව කටයුතු කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන්න අපිට ඉඩක් නැහැ. නමුත් මේ මතුවලා තියෙන සංවාදය ඇතුලේ ඒ සඳහා සංශෝධන කරන්න පුළුවන් නම් අලුත් මානයන් හොයන්න පුළුවන් නම් කොහොමද ඒක කරන්න කියන කාරණය අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි තවදුරටත් අපි ප්‍රවෘත්ති විරාමය ලබා ගන්නවා. අපි අද ආරාධනා කළේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ආණ්ඩුකාරතුමාට ප්‍රවෘත්ති විරාමය ලබාගෙන ඉතා ඉක්මනින් නැවත හමු වෙමු. Net FM Unlimited. හොඳයි අපි නැවතත් Net FM Unlimited සමග නීතිඥ ලලිත් යූ ගමගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමත් එක්ක අපි Unlimited සංවාදයේ නිරත වෙලා ඉන්නේ. මේ වෙලාවේ පළාත් සභාව අවශ්‍යද නැද්ද කියලා සංවාදයක් මතුවෙලා තියෙනවා. මේ වෙලාවේ පළාත් සභාව කරවන්නේ ආණ්ඩුකාරවරුන්. මධ්‍යම පළාත කරවන ආණ්ඩුකාරතුමත් එක්ක අපි සාකච්ඡා කරමින් හිටියේ පිළිබඳව තියෙන සංවාදය, ඒ පිළිබඳව තියෙන සාකච්ඡාව. එතුමන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව තියෙන ක්‍රමවේදයන්ට පටහැනිව වැඩ කරන්න බෑ කියන දේ. මේ පිළිබඳව විවිධ අදහස් තියෙනවා. හොඳයි. දැන් පළාත් සභාව තියෙන පසුබිමක මේ සඳහා ඉඩ තියෙන පසුබිමක ආණ්ඩුකාරවරුන්ට බලය පැවරලා තියෙන පසුබිමක මොනවද කරන්න පුළුවන් කියලා අපි සාකච්ඡා කරොත් මධ්‍යම පළාත කියලා කියන්නේ අපේ රටේ බොහොම සංවේදී පළාතක්. නුවරඑළිය කියලා කියන්නේ වෙනම සංචාරක ගමනාන්තයක් සහ බොහොම වටින පරිසර පද්ධතියක්. මහනුවර කියලා කියන්නේ ඓතිහාසික පසුබිමක් සහ ඒ වගේම සංචාරක ආකර්ෂණයක් තියෙන ප්‍රදේශයක්. මාතලේ ගොවිකමත් එක්ක කෘෂි කර්මාන්තයත් එක්ක ආකර්ෂණයත් එක්ක තියෙන ප්‍රදේශ. විශේෂයෙන් මහනුවර ගත්තොත් භූචරණ පෞගේ කාලේ සෑහෙන සිද්ධ වුණා. අධික තදබදයක් තියෙනවා මහනුවර නගරේ. සහ වායු දූෂණය අතින් ලෝකයේ ස්ථාන අතර සටහන් වුණු තැනක් මහනුවර. අපි උදාහරණයක් විදියට ගත්තොත් හැමෝටම දැනෙන මාර්ග තදබදය අඩු කරන්න නුවර මොනවද කරන්න පුළුවන් ආණ්ඩුකාරතුමා? ඇත්තටම මනෝජ් දැන් නුවර කියන මහනුවර නගරය ගත්තාම ඔබ දන්නෝ ඒක බේසමක් වගේ වට වෙලා තියෙන්නේ. එතකොට වෙනත් නගර සහ සංසන්දනය කරන්න බෑ. දැන් අපි ගත්තොත් කොළඹ වගේ ඒක ආවරණය වෙලා නැහැ. නමුත් මේක ආවරණය වෙලා තියෙන කඳු කරෙන් ආවරණය වෙච්ච බේසමක් වගේ ස්ථානයක් තමයි දැන් මහනුවර නගරය. එතකොට මේක ඇත්තටම දැඩි රථවාහන තදබදයක් දැනට තියෙනවා. එතකොට පිළිම තලාවේ ඉඳලා මහනුවරට එනකම් ඉතාමත් වෙලාවක් යනවා මහනුවර නගරයට එන්න. ඒතකොට අනිත් පැත්තෙනුත් එහෙමයි. දැන් තැන්නේ කුඹුර අනිත් පැත්තෙන් මහියංගන පැත්තෙන් එන එක. එතකොට කුරුණෑගල පැත්තෙන් එනකොට කටුගස්තොට. ඒ සියලු ප්‍රදේශවල ඇතුල් වෙන ස්ථානයේ ඉඳලා බොහොම ලොකු වාහන තදබදයක් තියෙනවා. එතකොට අපිට ඉඩකඩ සීමිතයි පුළුල් කරන්න තියෙනවා. මොකද මේකේ අපි සියලු සම්පත් අපි රැක ගන්න ඕන. අනිත් පැත්තෙන් බැලුවාම වැසි වනාන්තර තියෙන්නේ. ඒ වගේම ජල මූලාශ්‍ර තියෙන්නේ තනිකර මේ වැසි වනාන්තරත් එක්ක. ඒතකොට උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මහනුවර ජනතාව බොන වතුර ටික තියෙන්නේ ඔක්කොම එන්නේ ජල මූලාශ්‍ර වලින්. විශේෂයෙන්ම හන්තාන කඳු වැටේ තියෙන ජලාශ්‍රයෙන් තමයි එන්නේ. ඉතින් මේ ඒකටත් හානි නොවන ආකාරයෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අනිත් කාරණේ ඔබ කිව්වා වගේම අපි සියලු දෙනාම පිළිගන්න අපි අදහන අපි බුද්ධහම අනුව අපේ මුදුල් මල් කඩවන දන්ත ධාතු ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ වාසය කරන දළදා හාමුදුරු වැඩ වාසය කරන ස්ථානය මහනුවර. ඉතින් මේවට හානියක් නොවන ආකාරයෙන් අපි කොහොමද මේ කාරණය කරන්න කියන එක සම්බන්ධයෙන් දැන් ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා උපදෙස් පරිදි එවන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන මහනුවර නගර සභාව අනිකුත් ආයතන මේ සියලුම ඒකරාශී වෙලා ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය අනිකුත් ආයතන ඒ සියල්ල මේක රාශිය දැන් සැලසුම් හදලා ඒ සැලසුම් සකස් කරගෙන යනවා. ඊයේත් අපි ඒ සම්බන්ධව සාකච්ඡාවක් කරා. එතකොට අපේ ඒ වගේම අපි ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ග්‍රාමීය ආර්ථිකය නංවන වැඩසටහන යටතේ ඒ වගේම අතිගරු ජනාධිපති සෞභාග්‍ය වැඩසටහන යටතේ මේ සඳහා පුළුල් ලෙස සාකච්ඡා කරලා මේ නගර සංවර්ධනය කොහොමද කියන එක නාගරික සංවර්ධනය කරන්නේ කොහොමද කියන කාරණය වෙනම ආකාරයෙන් සාකච්ඡා කරලා දැන් සැලසුම් සකස් කරලා තියෙනවා. ඔබ කිව්වා වගේම අපි බලාපොරොත්තු වෙනවා දැන් 2024 වෙනකොට මේ මහනුවර නගරයට ඇදී එන විශේෂයෙන් බස් රථ සංඛ්‍යාව සම්පූර්ණයෙන් නවත්තන්න. එතකොට 2024 අවසාන වෙනකොට අපි දැන් අලුතෙන් බස් නැවතුම් පොලක් හදාගෙන යනවා. එතකොට ඒක අවසාන වෙන්නේ 2024 මුල්
අවුරුද්දේ මුල් කාලය තුල අපිට ඒක අවසන් කරන්න පුළුවන්. එතකොට මේ බස් රථ සියල්ලම නවත්තන ස්ථානයක් නෙමෙයි අපි ස්ථාපිත කරන්නේ මගින් නංවන ස්ථානයක් විතරයි. එතකොට බස් රථ නැවැත්වීම සඳහා අපි දැන් තෝරාගෙන තියෙනවා ඊයේ නාගරික සංවර්ධන අධිකාරියේ සාකච්ඡාවේදීත් පැහැදිලිව ප්‍රකාශ කරා අපි ස්ථාන 3ක් කොළඹ පාරෙන් එනකොට පේරාදෙණිය කටුගස්තොට පේරාදෙණිය ගන්නොරුව ඉඩමක් කරන් තියෙනවා අක්කර 23ක. ඒ වගේම කටුගස්තොට කුරුණෑගල පැත්තෙන් එනකොට කටුගස්තොටෙන් අපි ඉඩමක් අඳුනාගෙන තියෙනවා. අනිත් පැත්තෙන් මහියංගනය සහ නුවරඑළිය පැත්තේ එන ස්ථාන ආවරණය වෙයි තැන්නේ කුඹර කියන ස්ථානයේ අපි ඉඩමක් අඳුනාගෙන තියෙනවා. එතකොට සම්පූර්ණ බස් රථ නගරයට ඇතුළු වීම නවත්තලා සියලුම බස් රථ සහ වාහන නවත්තන ක්‍රමවේදයක් එනවා මේ ස්ථාන තුනෙන්. එතකොට නගරයට ඇදී එන රථ අවම වෙනවා. එතකොට මං හිතන්නේ ඉදිරියේදී මගින් ප්‍රවාහන පාසුකම් සපය ගන්න විකල්පයක් නෑ. බස් රථ එනවා දැන් අවශ්‍ය වෙලාවට බස් රථ ඒ ස්ථානයෙන් ඇවිල්ලා වෙලාවට ඇවිල්ලා නවත්තලා මිනිස්සු ගත්තා ගියා. දැන් වගේ බස් නැවතුම් පොළවල නවත්තගෙන ඉන්න ක්‍රමවේදයක් නෙමෙයි ඉදිරියට. දැන් උදාහරණයක් දැන් අපි මේ සතියේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. මම අතිගරු අපේ මහින්ද රාජපක්ෂ හිටපු විධායක ජනාධිපතිතුමා වර්තමාන ගරු අග්‍රාමාත්‍යතුමා ඔබ දන්නෝ මාකුඹුර බස් නැවතුම්පල. දැන් අපි හැමදාම දැන් අපි කතා වෙනවනේ මේ කාරණේ. කොළඹ දැන් මහනුවර නෙමෙයි කොළඹ ගන්නකො. කොළඹ දැන් අද මට එන්න ගිය වෙලාව බලන්න. දැන් නුවර ඉඳලා එන වෙලාව දැන් කොළඹට ආවට පස්සේ අතුරුගිරිය ඉඳලා මේ ටික එන්න සෑහෙන වෙලාවක් ගියා. ඉතින් මේ තියෙන රථවාහන තදබදය විසඳුමක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය තීරණය කළා දැන් කොට්ටාවේ ඉඳලා වෙනම එන දැන් මහා මේ ප්‍රධාන මාර්ගයේ එන වාහන නවත්තන ස්ථානයක් ස්ථාපිත කළා. එතන නවත්තලා ඒ සඳහා අවශ්‍ය පහසුකම් බස් රථ ලබා දීලා ඒ පැය 24 තුළම ක්‍රියාත්මක ආකාරයෙන් නගරය තුළට එන්න මහ ජනතාවට ඇදී එන්න පුළුවන් ආකාරයට ඒ පහසුකම් සලසලා දෙන්න. එතකොට නගරයට එන ජනතාව අඩු වෙනවා වාහන වලින් එන. එතකොට මේ තදබදේ අඩු කරන්න පුළුවන්. ඉතින් මේකට ගොඩක් සැලසුම් දැන් තියෙනවා. ඔබ දන්නවා ගුවන් පාලම් හදලා තියෙනවා. උඩින් එතකොට පාලම් දැන් අලුතෙන් අතුරුගිරිය දක්වා අපි දන්නෝ උඩින් පාලමක් ගුවන් පාලම් හදලා ක්‍රමවේදයක් හදාගෙන යනවා. ඉතින් මේ සඳහා කාලයක් යනවා. නමුත් එක සැරේට විසඳන්න බෑ. මං හිතනවා අද තියෙන වාහන ප්‍රමාණය බලන්න. එදා තියුණු වාහන ප්‍රමාණය වගේ නෙවෙයිනේ. හැම දැන් එක වාහනයක් ගත්තොත් එක වාහනයක එක්කෙනයිනේ යන්නේ. දැන් ඕකට සමහර රටවල් ඕකට විසඳුම් ලබා දුන්නා. දැන් 3-in-1 කියලා සමහර සෝන්ස් කියලා තියෙනවා. දැන් ඉන්දුනීසියා වගේ රටවල් වල තියෙනවා ඒ වගේ සෝන් එකක්. ඒ සෝන් එකේ ජනතාව ඒ මගී ගණන අනිවාර්යයෙන් මේ වාහනේ ඉන්න ඕනේ නැත්නම් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ නගරයට. ඉතින් ඒ වගේ සීමා කරොත් තමයි නගරයට ඇතුල් වෙන වාහන අවම කරන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමවේදය අපිට අනුගමනය කරන්න එක සැරේට බෑ මේ තියෙන රටාවත්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 2024න් පස්සේ යෝජනාව ක්‍රියාත්මක වෙද්දී කොළඹ ඉඳලා නුවරට යන බස් එකක් යන්නේ පේරාදෙණියට විතරයිද? නෑ දැනට කල්ලා තියෙන්නේ අපි ඒ ආකාර එතන ඉඳලා ෂටල් සර්විස්. ඒ කියන්නේ සාමාන්‍ය මගේ ප්‍රවාහනය සඳහා ෂෙඩ් එකේ ඊට පස්සේ බස් නවත්තන්නේ නැහැ. ඒ නවත්තලා දිනපතාර නවත්තලා පැය ගණන් තියෙන බස් රථ නැවැත්වීම අපි නතර කරන් තමයි මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම දැන් අපි දන්නවා දැන් මහනුවර කොළඹ අධිවේගී මාර්ගය ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ එතකොට මේ කටුගස්තොට දක්වා ගලගෙදර දක්වා ඒ ක්‍රියාත්මක වෙන ඒ අධිවේගී මාර්ගය. ඒතර පහසුවෙන් ගලගෙදරට ඇවිල්ලා කටුගස්තොට නවත්තන ස්ථානයක් හැටියට අපි අඳුනගෙන තියෙනවා. ඒතර එතන නවත්තලා එතන ෂටල් සර්විස් එකක් දැම්මහම මම හිතන්නේ මේක ක්‍රියාත්මක වෙන ආකාරය අපි නාගරික සංවර්ධන අධිකාරියත් ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලය සමගත් මේක පුළුල් ලෙස සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඉතින් කාලයක් අවශ්‍යයි. නැත්නම් මේ හිර වෙලා එක තැනක තියෙන තදබදේ අවම කරන්න බෑ. ඔබ ඕන වෙලාවක යන්න ගියහම දැන් වාහන නතර කරන්න මහනුවර නගරේ ඉඩ හරි අවමයි. ඒක නිසා තමයි ඇවිල්ලා වාහන පේලි දෙකටත් නවත්තලා තියෙනවා. ඒ නිසා තදබදේ හරි අමාරුයි. ඉතින් මේක නවත්තන්න බෑ. මිනිස්සුන්ගේ අවශ්‍යතාව තියෙනවා. මිනිස්සුන්ට තමන්ගේ බඩු ගන්න ඕන. ප්‍රවාහ අනිකුත් ගෙදර දොරට අවශ්‍ය බඩු ගන්න ඕන. ඒ වගේම ගොඩනැගිලි හැදීම සඳහා බඩු ගන්න. ඒ වගේම කොළඹින් යන වාහනවල බඩු ඒවා මේ කඩවල් වලට දෙන්න ඕන පහසුකම් ලබා දෙන්න ඕන. ඉතින් ඒවට වාහන නතර කරන්න ඕන. එතකොට රැයට විතරක් මේ වාහන ගිහින් බඩු බාන ක්‍රමවේදයක් හදාගන්න බෑ. මේ සම්පූර්ණ සමස්ත ක්‍රියාවලියම අපිට යම්කිසි ක්‍රියාදාමයකට යොමු කරන්නේ නැත්නම් අපිට හරි අමාරුයි එක තැනක විතරක් කරන්න. දැන් උදාහරණයක් ඇරේ දැන් කොළඹ තියෙන කඩ ඇරලා තියෙද්දි උදේ දැන් අපි ඒ බඩු ටික අරන් යනකොට නුවර දැන් ඒ ක්‍රියාත්මක වෙනකොට නුවර කඩ වහලා තියෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් තියෙනවා රැයට. එතකොට ලොරි ඒ වගේ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්න ඒවා අනවශ්‍ය ලෙස කාලය නාස්ති කළා නතර කර තැබීමේ ප්‍රශ්නයක් උද්ගත වෙනවා. එතකොට
ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා දැන් පුරුදු වෙලා තියෙන්නේ ඒ කඩ සාප්පු විවෘත කරනපු අවස්ථාවේම තමයි ගිහින් බඩු ඒ කඩවල වලට සපයන්නේ. එතකොට ඒකත් එක්ක ඒ වාහන නතර කිරීමත් එක්ක තව තදබදයක් එනවා. ඉතින් මේවා ක්‍රමානුකූලව විසඳ ගන්න ඕනේ මේ ගොඩක් කාලයක ඉඳලා එන ප්‍රශ්න. ඉතින් දැන් තව අපි සාකච්ඡා කරවතින් දැන් ප්‍රාදේශීය සභා පළාත් පාලන ආයතන වලින් ඔවුන්ට තව කාර්යභාරයක් ලබා දෙන්න දැන් පොලිසිය බර අඩු කරන්න සමහර අවස්ථාවල පුළුවන්කම තියෙනවා. අපි ගොඩක් රටවල් වල දකිනවා මේ නාගරික ප්‍රදේශවල මේ චලනය නොවෙන ඔය අපි නන් මූවින් කියලා කියන්නේ ඒ වගේ දේවල් වල ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඒ වගකීම බාර දීලා තියෙන්නේ පළාත් පාලන ආයතන වල. දැන් උදාහරණයක් විදිහට කොළඹ ඇතැම් ස්ථානවල වාහන ගාල් කිරීම සහ ඒ ආශ්‍රිත කාරණාවලට පොලිසිය මැදිහත් වෙන්නේ නැහැ. ඒවා වෙනත් පාර්ශවයකට ඒ කියන්නේ නගර සභා හෝ පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කරනවා. එවැනි ක්‍රමවේද ඔස්සේ බැරිද පළාත් පාලන ආයතන වලින් තව කාර්යක්ෂම සේවයක් ලබා ගන්න? දැන් අපි පොලිසිය නිලධාරීන්ගේ සංඛ්‍යාව, ඔවුන් අනුයුක්ත කරන සේවා ප්‍රමාණය, පොලිස් සේවකයන්ගේ හිඟකම පොලිස් නිලධාරීන්ගේ එවැනි දේවල් සාකච්ඡා කරනවානේ. ආණ්ඩුකාරතුමා විදිහට මම ඔබතුමාගෙන් විමසන්නේ පළාත් පාලන ආයතන වලින් එවැනි කාර්යයන් කරගන්න බැරිද අපිට? නෑ කරගන්න පුළුවන්. පළාත් පාලන ආයතන සහභාගී කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් මහනුවර මහනගර සභාව තුලත් ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය තියෙනවා. දැන් අපි ওই වාහන නවත්තන්නේ දැනට ක්‍රමවේදය බොහෝ වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ තිරස් අතට. එතකොට දැන් මේක සිරස් අතට අපි දන්න ජපානයට ඔබ ගියොත් තට්ටු ගණන් උසට තියෙනවනේ වාහන නවත්තන අංගන. ඉතින් මේ අංගන හඳුන්වා දීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක සාකච්ඡාත් වෙනවා දැන්. ඉතින් අනික් කාරණය තමයි මනෝජ් දැන් මේ මිනිස්සුන්ගේ තියෙන ජනතාවගේ තියෙන යම්කිසි ආකල්ප වෙනස් කරන්න. මොකද ආකල්පය තියෙන ඒ වගේම වෙළඳ ව්‍යාපාර හිමිකරුවන් සහ ජනතාව අතර තියෙන ආකල්පය. දැන් බලන්න ආකල්ප තියෙන්නේ ඔබ බඩුවක් ගන්න ගියොත් ඔබ කැමති ඒ කඩේ ගාව නවත්තලා බඩුව අරගෙන ඒක එතනින් තමන්ගේ වාහනයට දාගෙන තමන්ගේ කාර්යභාරය කරගෙන යන්න. හැබැයි ඒ දැන් වෙන රටවල් වලට ගියාම ඔබ දන්නවා එහෙම අපිට වාහන නතර කරන්න බෑ. ඒ හඳහා යෝජිත ස්ථාන තියෙනවා. ඉතින් මෙන්න මේ සෝන්ස් ඒ කියන්නේ අවශ්‍ය කලාප වෙන දැන් මහනුවර නගරය ගත්තාම ඉතා කුඩා වට ප්‍රමාණයක තියෙන නගරයක් වට වෙච්ච නගරයක දැන් සම්පූර්ණ අපි වෙළඳ කලාප කොහෙද? එතකොට ජනතාවට පදිංචි වෙලා තියෙන නිවාස තියෙන්නේ කොහෙද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක්. එහෙම කලාප අඳුනගෙන නැහැ. දැන් කොළඹුණත් තවම හරියාකාරව එහෙම කලාප වෙන් කළා නැහැ. දැන් අවශ්‍යතාවය තියෙනවා. අතිගාර ජනාධිපතිතුමාත් ඒ සඳහා අවධානය යොමු කළා. මුල් වශයෙන්ම කිව්වේ මේ කලාප වෙන් කරලා දැන් උදාහරණ ආයෝජකයන් එනවා රටකට ආයෝජකයන්ට අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවනේ මෙන්න මෙතනින් ඔයාට ඕගොල්ලන්ට තියෙනවා මේ ඉඩ ලබා ගන්න අවස්ථා. එතකොට දැන් නුවර වෙලා තියෙන්නේ සමහර වෙලාවට දැන් ජනතාව ඉන්න සියලු ජනාකීර්ණ ස්ථාන පදිංචි ස්ථාන අද ව්‍යාපාරික ස්ථාන වෙලා. දැන් ව්‍යාපාරික ස්ථාන කරන්න ඕන තැන්වල ජනාවාස ඇති වෙලා. ඉතින් මේක බරපතල තත්වයක්. ඒ වගේම අධික ලෙස අද දැන් තියෙන ඉඩ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මොකද ඔබ ගියොත් දැන් හීරැස්සගල වගේ පේරාදෙණිය ඉඳලා මහනුවරට එන හීරැස්සගල ඇල පවා ආක්‍රමණය කරලා ඇල උඩ පවා ගෙවල් හදලා තියෙනවා. ඒ තරමට එතකොට ඉඩක් හොයාගන්න හරි අමාරුයි. දැන් මේ මහනුවර නගරය තුල තිරස් අතට වාහන නැවැත්වීම සඳහා ඉඩක් හොයාගන්න අමාරුයි. නමුත් දැන් නගර සභාව දැන් ළඟදී ඊයේ පෙරේද මම විවෘත කරේ ඒක තට්ටු 9කින් යුතු සාප්පු සංකීර්ණයක් විවෘත කරා. ඒකේ තියෙන වාහන 150ක් නැවැත්වීම සඳහා පහසුකම්. ඒක ඇත්තට මහනගර සභාවෙන් කරේ. එතකොට මහනගර සභාවේ මුදල් ආයෝජනය කළ වැඩපිළිවෙලක්. ඉතින් ඒ වනුව ඒක සිරස් අතට උඩ අතට කරන්න පුළුවන් නම් මං හිතන්නේ ලොකු සැලැස්මක් ඇතුව අපිට කරන්න පුළුවන්. මේ ඉඩ ප්‍රමාණය සම්බන්ධව දැනට ඇත්තටම මහනුවර නගරේ ඉඩ හරි අමාරුයි හොයාගන්න. ඉතින් එහෙම ඉඩ ප්‍රමාණයක් හොයාගෙන සිරස් අතට අර ජපානයේ වගේ තියෙන වාහන නවත්වීමේ අංගණයක් අපිට හදන්න පුළුවන් නම් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒක ජනතාවටත් ප්‍රයෝජනවත් වෙයි. අනිත් ඒවා ජනතාව බොහෝ වෙලාවට කැපකිරීමක් කරන්න ඕන. මේක Tamanට භාණ්ඩයක් ගන්න ඕන නම් ඒ කඩේ ගාව නවත්තලා දැන් උදාහරණයක් මම මාතලේ මහනගර සභාව විසින් යෝජනාවක් ගෙන ආවා. එක පැත්තකට දාගෙන යන මන්තිරුවක් හදන්න කියලා. එතකොට අපි ඒක ක්‍රියාත්මක කරා. හැබැයි ක්‍රියාත්මක කරාම වෙළඳ ව්‍යාපාරික හිමියන්ගෙන් ඒ සංවිධානයේ විරෝධයක් ආවා. අපේ කඩේ ඉස්සරහා වෙන නවත්තලා ගන්න වාහන දැන් මෙතන නවත්තන්නේ. ඒක වෙනත් ආකාරයෙන්. එතකොට අපිට తాවකාලිකව ඒක මේ කොවිඩ් වසංගතයත් සමග අපිට නවත්තන්න සිදුුණා. මොකද ඇත්තටම ව්‍යාපාරිකයන්ටත් වෙළඳාම අඩු නිසා යම්කිසි ආකාරයකින් යැපෙන්න ඕන ආදායමක් ලබා ගන්න ඕන නිසා අපි දැනට తాවකාලිකව නැවතුව. හැබැයි ඉතින් කවදා හරි අපි මේ එක ක්‍රමවේදයකට එක ප්‍රතිපත්තියකට අනුගත වෙන්නේ නැත්නම් රටක් හදන්න බෑ. නගරයක් හදන්න බෑ. ඉතින් ඒ නිසා ජනතාවත් යම්කිසි අවබෝධයක් තියෙන්න ඕන මේ ආකල්ප වෙනස් කරගන්න ඕන. මේ අපේ
රට අපේ ජාතිය අපි ඉපදුණු රට ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ රට හදන්න ඕනේ කියන ආකල්පය තියෙන්න ඕන. මේකට අපිත් කැප වෙන්න ඕන. කවුරුත් රජයේ සේවකයෝ කැප වෙන්න ඕන, අපිත් කැප වෙන්න ඕන, පාලක පන්තියත් කැප වෙන්න ඕන. අතිගරු ජනාධිපතිතුමා අද කැප වෙනවා වගේ අනිත් අයත් කැප වෙන්න ඕන. දැන් පහුගිය කාලේ ඔබ දන්නවනේ සමහර කැප වෙන්න ආපු නායකයෝ කරපු වැඩව. ඉතින් ඒ නායකයෝ බොහොම දුර බැහැර ඉඳලා ඇවිල්ලා ඒ නිල නිවාස දැන් අතිගරු ජනාධිපතිතුමා තාම නිල නිවසක්වත් නැහැ. තමන්ගේ නිවහනේ තමයි ජීවත් වෙන්නේ. ඒ වාසස්ථානයේ පදිංචි වෙලා ඉන්නේ එතුමා ඒ කැපකිරීම කරනවා. ඉතින් අපි ආදර්ශ ගන්න ඕන නායකයාගේ ආදර්ශය අපි ගන්න ඕන. එහෙම අරගත්තොත් රටක් හදන්න පුළුවන්. ඉතින් ඒකට අවනත වෙන්නත් අපි දැනගන්න ඕන. ඉතින් නායකතුමෙක් දැන් අතිගරු ජනාධිපතිතුමා දැන් මේ රටේ විධායක ජනාධිපති හැටියට මේ රටේ බලතල හොබවලා මේ රට ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒතකොට පාර්ලිමේන්තුව ඒට සහයෝග දක්වමින් අවශ්‍ය පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක බලතල ලබා දීලා තියෙනවා. ඉතින් මේ දෙක එකතු වෙලා මේ රට ගොඩනගන්න කැපවීම ඒ දෙන නායකත්වය එක්ක අපි හුරු වෙන්න ඕන. අපි අනුගත වෙන්න ඕන නායකත්වය. එහෙම නැතුව නායකත්වය යන ආකල්ප වලට වෙනස් වෙලා අපි යන්න ගියොත් රටක් හදන්න බෑ. ඉතින් ඒ කැපවීම අපි දන්න ඕනේ. එතුමා හරි සරලයි. ඔබ දන්නවා අඳින පළදින විදිය දැක්කත් එතුමා බොහොම සරල ලෙස ඇඳගෙන යන්නේ. ඉතින් සමහරව ඒවා විවේචනය කරනවා. නමුත් එතෙන්ට තමයි අපි යා යුත්තේ. එතකොට තමයි අපිට හැංගීම තියෙන මේ අපේ රට කියලා. ඒ කියන්නේ දැන් අපිට සමහර දේවල් පරිස්සම් කරලා ඉතුරු කරගන්න පුළුවන්. සමහර දේවල් ගොඩනගලා නිර්මාණය කරලා එකතු කරගන්න පුළුවන්. එතකොට දැන් අපිට ගොඩනගන්න පුළුවන් දේවල්. දැන් දැන් ඔබතුමා කතා කරේ තීරණ පිළිබඳවනේ. දැන් අපි වර්තමානයේ යම් තීරණ ගන්නවා දුරදිග හිතලා බලන්නේ නැතුව. දැන් මහනුවර පොළව හෙල්ලෙනකොට ඇතැම් තැන් වලින් දෙදරුම් වෙනකොට ගෙවල් කඩාගෙන වැටෙනකොට ඒ පිළිබඳව සැක සංකා මතු කරනවා. එක්තරා කාලයක් මේ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන්නේ කෝටුඩ කියලා සාකච්ඡා වුණානේ. මේ පතල් කර්මාන්තය ආශ්‍රිතව. ඒ වගේ මහනුවරත් ඒ වගේ අවදානමකද තියෙන්නේ. මහනුවර වගේ සංවේදී කලාපයක් නුවරින් පිට ජනතාවටත් දැනෙනවා. ඔවුනුත් ඒ පිළිබඳව සංවේදී. මොනවද මේ බුහු චලන ඉරිතැලු? ඇත්තටම මෙහෙමයි. ඕනම දෙයක් අපි දන්නවා. ස්වභාව ධර්මයට විරුද්ධව ගියොත් මනෝජ් ස්වභාව ධර්මයේ විසින්ම ප්‍රතිඵල ලබා දෙනවා. දැන් උදාහරණ කොවිඩ් වසංගතය ගන්නකො. අපි දන්නේ මිහිකත හිතනවද කියලා. දැන් මේ අපේ පොළොව තලයේ හිතනවද කියලා අපිට ඉන්න මේ ජන ගහණය වැඩි වෙනවද කියලා. මේක පාලනය කරන්න. මේක පාලනය කරන්න ඕනද කියන. එහෙම පොළොවට එහෙම හිතනවද කියන එක. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම ස්වභාව ධර්මයත් එක්ක ඉන්න ඕනම. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේත් එක ජාතකය කියලා තියෙනවා. අනිසි ලෙස හැසිරුණු රටක් අපි දන්න එක ජාතක කතා තියෙනවා. තනිකර ගම් වතුරක් ඇවිල්ලා විනාශ කළා ඒ ජනතාව විනාශ කළා දානවා. ඒ විනාශ කළා දාන්නේ පරිසරයට හානි කරපු නිසා. පරිසරයත් එක්ක ජීවත් වෙන්න දැනගන්න ඕන. එතකොට අපි පරිසරය සමග අපි ජීවත් වෙන ආකාරය ගැන අපි යම්කිසි අවබෝධයක් තියෙන්න ඕන. යම්කිසි දෙයක් උදාහරණයක් හැටියට දැන් අපි බලමු කැලෑ සම්පූර්ණම නතර කරන්නකො. නවත්ත දැන් අපේ වනගහනය ගත්තොත් අපේ රටේ 40%යි 45%යි තිබුණ කාලේ අද 28 දක්වා අඩු වෙලා තියෙනවා. ඇයි මේ අපේ ක්‍රියාකාරකම් නිසා. ඊට පස්සේ අපි ඒකට අපි දොස් කියනවා. ඉන් පස්සේ කඳුනා දැන් උදාහරණයකට කඳුකරය බලන්න. නායයන් ස්ථානයේ කඳුකර ස්ථානවල සම්පූර්ණ වන වගා විනාශ කළා වතුර බැස යන්න බැරි ආකාරයට ක්‍රියාත්මක වෙනවා. එතකොට ජලය ලැබෙන්න ඊට පස්සේ නායයන් වෙනවා. ඒ අවශ්‍ය ස්ථාන දැන් ඒ ස්ථානවල අනවශ්‍ය ලෙස ගොඩනැගිලි හදනවා. එතකොට ඒ හදන ගොඩනැගිල්ල ඒ අදාළ ක්‍රමවේදය අනුගමනය කරමින් අදාළ ව්‍යුහාත්මක ඉංජිනේරුවෙකුගේ සහාය ලබාගෙන ඒ ගොඩනැගිල්ලට අවශ්‍ය අත්විවරණ සරිලනසේ හදනවද කියන එක නෙවෙයි අපි බලන්නේ. අපි බලන්නේ අපේ පෞද්ගලික අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න හැමතිස්සෙම. මේ නුවර නිවසක් කඩා වැටීම පිළිබඳව පහුගිය දවස්වල හැමෝම බොහොම සංවේදීව කතා කරන්නේ. මම හිතන්නේ ඒකේ වාර්තාව ඔබතුමාට දුන්නා. ඔබතුමා ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා වාර්තාවක් කිල්ලුවා. ඔව් ඒක ඊට අදාළ දෙයක් නෙවෙයිද? නෑ ඇත්තටම නෑ. බූවැලිකඩ සිද්ධිය ගත්තහම මම ඒ සිද්ධිය සිදු වුණු අවස්ථාවේ මම ඒ ස්ථානයට ගියා. එතකොට තට්ටු 5ක ගොඩනැගිල්ලක් තමයි කඩා වැටලා තියෙන්නේ. ඊටව අවාසනාවන්ත සිද්ධියක්. හේතුව දැන් ඒක නිසා හානියටපත් වුණු ඒ ගොඩනැගිල්ල නිසා වෙනත් පවුලකට තමයි ඒ සම්බන්ධව යම්කිසි වන්දි ගෙවන්න උනේ යම්කිසි ආකාරයකින් මේ 3 දෙනෙකුට. ඉතින් මේක බොහොම අවාසනාවන්ත තත්වයක්. නමුත් ඒ සම්බන්ධව අපි කමිටුවක් පත් කරා. විශේෂයෙන්ම මේ සිද්ධියත් සමග මහනුවර නගරය තුල තිබෙන ගොඩනැගිලි සම්බන්ධයෙන් අපි විශේෂ විමර්ශනයක් කිරීමට විශ්වවිද්‍යාල ඉංජිනේරුවෝ ඇතුළු සියලුම අයගේ සහාය ලබාගෙන අපි පුළුල්
පරීක්ෂණයක් කරා නියදියෙක් හැටියට අපි 20ක් තෝරගෙන මේ ස්ථානයක් සමග තෝරගත්තා. තෝරගෙන අපි යම්කිසි පරීක්ෂණයක් කළේ පරීක්ෂණ වාර්තාව ආවා. ඉතින් අපි ඔබ ඇහුව ඒ පරීක්ෂණ වාර්තාවන් අපි දැක්ක ගොඩාක් වැරදි තියෙනවා ඒ 20 තුල. ඒ ගොඩනැගිලි 20 තුල ගොඩක් වැරදි තියෙනවා ඒ ගොඩනැගිලි නිර්මාණය කරපු ආකාරය සම්බන්ධයෙන්. මම හිතන්නේ ආසන්නයේම තව සිද්ධියක් වුණා අර මේ ගොඩනැගිල්ලක් ගිනිගත් අවස්ථාවක හදිසි පිටවීම නැතිව අර ඉහළ මහලයකින් පාරට ඒක නම් ඇත්තට එතන උනේ දැන් හදාගෙන යන ගොඩනැගිල්ලකට ඒ සෝපානය එහෙම නැත්නම් උඩට යන ලිෆ්ට් එක සම්බන්ධයෙන් ඒ తాවකාලිකව හදපු එකට අනවශ්‍ය ලෙස බරක් දැමීම නිසා සිදුවීමක් මේ වගේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් නෙවෙයි එතන සිද්ධ වුනේ. පාරිසරික ප්‍රශ්නයක්. ඒක නොසැලකිල්ල නිසා සිදුණු කාර්යයක්. නමුත් මෙතෙන්දී ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මේ බොහෝ වෙලාවට දැන් නගර සභාව ඇතුළු අනිකුත් ආයතන වලින් නීත්‍යානුකූලව බලය ලබා ගන්නවා යම්කිසි ආකාරයකට තමන්ට තියෙන ඉඩ ප්‍රමාණය අනුව ගයක් හදන්න කියලා ලබාගෙන නමුත් ඒ ආදාළ ආයතනවල නිසි අධීක්ෂණයක් සමහර විට සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට දැන් අපි මහනුවර නගර සභාව ගත්තොත් ගයක් හදන්න සැලැස්මක් ඉදිරිපත් කරනවා. එතකොට සැලැස්ම අනුමත කරනවා. සැලැස්මට අදාළ අවශ්‍ය සියලු ලියකියවිලිත් දෙනවා. එතකොට ඒක සම්පූර්ණ නගර සභාව අනුමත කරාම ඒ සම්බන්ධ පසු විපරමක් හරියට කෙරෙන්නේ නැහැ. ඉතින් පසු විපරමක් කරත් දැන් අපි කියමු දැන් මේ ගොඩනැගිල්ල හදලා තියෙන තට්ටු 4කට අවසර ලබාගෙන. ඒකත් එක එක අවුරුද්දට. 2006 තමයි මුල් ඉල්ලීම කළා තියෙන සැලැස්මට. එතකොට ඒක තට්ටු 2කට. ඉන්පස්සේ 2009 තව තට්ටුවක්. 2014 තව තට්ටුවක්. එතකොට ඉන්පස්සේ තව තට්ටුවක් අරගෙන තියෙනවා. ඒක අවසර ගත්තද නැද්ද කියන එක වාර්තා වෙලා නැහැ. තට්ටු 5ක්. එතකොට මේක සම්පූර්ණයෙන්ම හදලා තියෙනවා. එතකොට දැන් ඇත්තට මේක හැදුවේ මේ තියෙන සම්පූර්ණම බෑවුමක් සහිත ස්ථානයක. එතකොට එතන අයිනෙන් සම්පූර්ණ ජල ධාරාවක ගලා යන උඩ තියෙන කාණු පද්ධතිය. කවුද ආණ්ඩුකර්තුමා මේවට සාමාන්‍ය අවසර ලබා දෙන්නේ? පළාත් පාලන ආයතන. පළාත් පාලන ආයතන, ඒ වගේ නාගරික සංවර්ධන නියෝජිතයෙක් ඉන්නවා. එතකොට ඒකට අදාළ ක්‍රමවේදයක් තියෙනවා. සැලැස්ම ඉදිරිපත් කළ සැලැස්ම දුන්නාම කමිටුවක් තියෙනවා. ගොඩනැගිලි සැලසුම් කමිටුව කියලා. දැන් මේවා ගැන අධ්‍යයනය කරද්දී අවධානය යොමු කරද්දී දැන් ඔක නුවර එක සිද්ධියක් විතරයිනේ. ඕක ලංකාවටම බලපාන අවස්ථා තියෙන්න පුළුවන්නේ. පළාත් පාලන ආයතන නිකන් සමහරු එක්ක නොමග යවමින් වැඩ කරනවද නැත්නම් ඒ අය බලය අනිසි විදියට පාවිච්චි කරනවද? අපි දැක්කනේ ඔය මේ කුමරු ඉඩම් ගොඩ කිරීම ඒ වගේ ප්‍රශ්න සෑහෙන ආවනේ පළාත් පාලන ආයතනත් එක්ක. මොකක්ද වෙන්නේ? පරිපාලන ව්‍යුහය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඔවුන් හිතන විදියට තීන්දුව ගන්නවද? මොකක්ද? නෑ ඇත්තටම පළාත් පාලන ආයතන වල දැන් ඇත්තට ප්‍රශ්න තියෙන්නේ ගොඩනැගිල්ලක් ගත්තාම මම අර ඉස්සෙල්ලා කිව්ව කාරණේට නැවතෙන්න ඕන. දැන් ඒක දැන් අපි ගොඩනැගිල්ල තට්ටු 2කට ගත්තාම බූවැලි කඩේකේ එතකොට පදිංචි වීමේ සහතික අනුකූල සහතිකයක් දෙනවනේ. එතකොට අනුකූල සහතිකය ගත්තාම ඉතුරු ටික Tamanට ඕන විදිහට කරන් යනවා. එතකොට දැන් බලන්න මනෝත් දැන් මේකට අවශ්‍ය අත්තිවාරම තට්ටු 4ටද 5ටද කියන එක ගැන කවුරුත් දන්නේ නැහැ. එතකොට මේක හැදුවේ දැන් හිතාගෙන හිටියනම් තට්ටු 2කට හදන්න අත්තිවාරම තට්ටු 2. එතකොට හදලා තියෙනවා තට්ටු 5කට. අපි දන්නේ නැහැ ඒක. නමුත් දැන් අපිට අවසානයේ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ අපිට අවසාන වාර්තාව ලබා දීලා තියෙනවා. ඒ වාර්තාවේ සනිකර කියන්නේ මේක ගොඩනැගීමේ තියෙන යම්කිසි දුර්වලතාවයන් නිසා මේ කඩා වැටීමකට භාජනය වෙලා කියලා. එතකොට සම්පූර්ණ වගකීම දරන්න ඕන ඒ ගොඩනැගිල්ල සෑදූ ගොඩනැගිලි හිමියා. ඉතින් ඒක එතන බරපතල. අනික් කාර්යය ඔබ ඇහුව ප්‍රශ්නය දැන් නගර සභාවත් තුල සැලසුම් දාලා එකක් අනුමත කර ගැනීම තුල ක්‍රමවේදයක් තියෙනවා. ඒ සැලසුම් ඒ ආකාරයෙන් හදන ක්‍රමය. දැන් ඔබ අහුවනේ බූවැලිකඩ ප්‍රශ්නේද? බූවැලිකඩ ප්‍රශ්නේ වුණත් දැන් අපි යවන්නේ එතෙන්ට යවන්නේ කාර්මික නිලධාරියෙක් තමයි මේක බලන්න යන්නේ. එහෙම නැතුව විශේෂඥ තාක්ෂණ ක්‍රමවේදයක් නැහැ. අපිට ගොඩනැගිල්ලක් හැදුවට පස්සේ මේක බලන්න මේකේ ගොඩනැගිල්ලේ බැම්ම මේ මික්ස්චර් එක මේ මිශ්‍රණ හරියට තියෙද කියලා. ගල් වැලි සිමෙන්ති හරියට මිශ්‍ර වෙලාද? එතකොට කොන්ක්‍රීට් අර අත්තිවාරම හරියට දාලා තියෙද? එතකොට උඩට දාන කොන්ක්‍රීට් බීම්ස් ඒවා හරියට වැටිලා තියෙනවද කියන එක සොයා බලන්න ක්‍රමවේදයක් අපිට නැහැ. එතකොට තාක්ෂණ නිලධාරියෙක් ගිහින් නිකන් වටින් බාලා අර සැලැස්මට අනුව කාමර ටික තියෙනම් එහෙම නැත්නම් කුස්සිය තියෙනම් ස්ටෝපුව තියෙනම් මේ අනිත් ටික තියෙනම් හරි කියලා අනුමත කරනවා. එතකොට මේකේ ශක්තිය ගැන කිසි අවබෝධයක් නැහැ. එතකොට මේක ස්ථානීය තෝරා ගැනීමේදී අපි කොයි වෙලාවකවත් අද වෙනකම් මේ රටේ තවමත් නැහැ. දැන් තමයි මං හිතා සොයිල් ඒ කියන්නේ පස්ස සම්බන්ධව යම්කිසි විශේෂඥ වාර්තාවක් ලබා ගැනීම අද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් අනිවාර්යයෙන්ම දැන් විශේෂයෙන් මහනුවර වගේ නගරයක අනිවාර්යයෙන්ම පස්ස සම්බන්ධව පසේ තියෙන
මේ සංකටක ඒ කියන්නේ පස ඔරොත්තු දෙනවද මේ ගොඩනැගිල්ලට කියන කාරණය සම්බන්ධයෙන් වාර්තාවක් අනිවාර්යෙන් ලබා ගන්න ඕන. අපි ඒක සම්බන්ධව අපි යෝජනා කරලා තියෙනවා. ඒක ඉදිරියේදී දැනට මහනුවර නගර සභාවට යෝජනා කරලා තියෙනවා. එහෙම නැති වුණොත් ලොකු බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඔබ අහු කාරණය මම කියන්නේ නගර සභාව සැලසුම් කරත් සමහර ඒවා සැලැස්ම ආකාරයෙන් නිර්මාණය වෙනවා වගේම සමහරට නීති විරුද්ධ ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් නිර්මාණය වෙනවා. දැන් උදාහරණයක් ඔබ මහනුවර නගරයට ගියාම සමහරවිට හන්තාන පැත්ත අනිත් පැත්තේ කඳු පැත්ත බැලුවාම සමහරවිට බය හිතෙන ඒවා කඩන් වැටේද කියලා. ඒ ආකාරයට නිර්මාණය වෙලා තියෙන ගොඩනැගිලි. ඉතින් ඒක නිසා මේ ආකාරයෙන් ගොඩනැගිලි නිර්මාණය වුණාම අවසානයේ බොහෝ වෙලාවට අහිංසක ජනතාවට මේකේ අනිසි විපාක විඳින්න වෙන්නේ. ඒ ප්‍රතිඵලය එන්නේ ජනතාවට. ඉතින් ජනතාව සමහර විට දැන් ඒ නිවස හිමියා නෙවෙයි වෙනත් අය තමයි මේකට බරපතල ලෙස මේ තත්වයකට භාජනය වෙන්නේ. ඉතින් මේක ඇත්තටම මේ තත්වය වෙලා තියෙන්නේ අපි ගැනම හිතන එකනේ. අපි අනිත් මිනිහා ගැන කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ. තමන්ගේ වැඩේ කරගත්තොත් හරි කියන ආකාරයෙන් තමයි කරන්නේ. ඉතින් ඔබ දැන් අද ගියොත් ඔය මං කිව්වේ හීරැස්සගල ප්‍රදේශේ අකුරු නගරයට යනකොට අකුරු නගර තියෙන ඇලක්. වතුර බැස යන ලොකු ඇලක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම අද අකුරු නගරේ ගොඩනැගිලි වලින් යට වෙලා තියෙනවා. වතුර බහින්න තැනක් ඇත්තෙම නැහැ. තව ටික දවසක් යනවා. දැනුත් ගොඩනැගිලි හැදේගෙන යනවා. ඉතින් මේවා යම් දුර්වලතාවනවා. ඊයේ මම දැන් ගොඩක් වෙලාවට දැන් ප්‍රාදේශීය දේශපාලනඥයන් වෙන්න පුළුවන්, වෙනත් දේශපාලන කණ්ඩායම් වෙන්න පුළුවන්. ඔවුන් ඊට පස්සේ තීන්දුව తీරන නොගැනීම නේද හේතුව. ඒ ප්‍රදේශයේ කවුරුහරි පදිංචි වුණාට පස්සේ ඔවුන්ගේ ඡන්ද ගොන්නට එකතු වෙන ඡන්ද ටිකක්. ඔවුන් එතන තියාගෙන ඡන්ද ගන්න බලාපොරොත්තු වෙනවා මිසක් පාරිසරික ප්‍රශ්නය හෝ අනාගත මහ විනාශය ගැන හිතන්නේ නැහැ. ඒක පැත්තක් ඒක. අනික් කාරණේ තමයි දැන් ඊයේ ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ රැස්වීමක් තිබුණා. එතෙන්දී මම මතු කර ප්‍රශ්නයක් තමයි නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ බලතලයක් තවමත් නැහැ හරියාකාරයෙන් ගරු මහේස්ත්‍රාත්තුමකට ඉදිරිපත් කළා. මේ සම්බන්ධව මුල් අවස්ථාවේ දැන් ගොඩනැගිල්ලක් හදනවා අතිවාරම දානකොට පැමිණිල්ලක් ආවා. මිනිස්සු පැමිණිලි කරනවා. නමුත් ඒකට ක්‍රියාත්මක වෙන්න මේ පළාත් පාලන ආයතන වලට නොහැකියාවක් තියෙන්නේ. පළාත් පාලන ආයතන වල තියෙන්නේ ඒක ඒ සම්බන්ධව පැමිණිල්ලක් කරන්න පුළුවන් ගරු මහේස්ත්‍රාත්තුමාට. මහේස්ත්‍රාත්තුමා දෙන්නේ නියෝගයක් කඩා ඉවත් කිරීම සඳහා නියෝගයක්. එතකොට මේක පරීක්ෂණයක් කරලා යනකොට කාලයක් යනවා. ඒක ගොඩනැගිල්ල හදලා ඉවරයි. එතකොට නාගරික සංවර්ධන අධිකාරිය පනතෙම තියෙනවා යම් කිසි ගොඩනැගිල්ලකට ඒ ගොඩනැගිල්ල නීති විරෝධී ලෙස හැදුවත් සමහර වෙලාවට යම් කිසි දඩයක් දාලා මේක නීත්‍යානුකූල ඒ දඩය අය කරගෙන ඒක නීත්‍යානුකූල කරන්න. එතකොට මේ ප්‍රශ්නේ තියෙනවා නීති විරෝධී ලෙස හදපු ගොඩනැගිල්ල හරි සැලැස්මට හදලාද? එහෙම නැත්නම් හරි මිශ්‍රණ යොදලා හදලාද? හරි අත්විවරමක් තියේද නැද්ද කියන එක බලන්නේ නැතුව අර දඩේ විතරක් අරගෙන මේක අනුමත කරන තත්ත්වයක් තියෙනවා. දඩේ ලැබුණට වැඩේ වෙන්නේ නැහැ. වැඩේ වෙන්නේ. ඉතින් මේක නිසා ඇත්තටම මමත් ඊයේ ඉල්ලීමක් කරා. විශේෂම නාගරික සංවර්ධන විෂය භාර රාජ්‍ය අමාත්‍යතුමා නාලක ගොඩහේව ආචාර්ය නාලක ගොඩහේව මැතිතුමාත් එතන හිටියා. මම ඉල්ලීමක් කරා විශේෂයෙන්ම මුල් අවස්ථාවේම පළාත් පාලන ආයතනවලට බලතල දෙන්න මේ වගේ ඉල්ලීමක් කළා ගරු මහේස්ත්‍රාත්තුමගෙන් අතුරු නියෝගයක් ගන්න වහාම ඒක නතර කරන්න කියලා. එහෙම නැත්තම් දැන් වෙන්නේ දැන් අද වගේ දවසක අද රාත්‍රී පටන් ගන්නවා මේ වැඩේ. හෙට නිවාඩු. අනිද්දා සාමාන්‍ය වැඩ කරන දවස. ඊළඟ දවස් දෙක නිවාඩු. අත්විවරම දාලා ගෙයි භාගයක් විතර හදලා ඉවරයි දවස් 4කට. ඒතකොට කුළුණු උස්සලා වහලා ගහලා පදිංචි වුණාන් පස්සේ මිනිස්සු ඉවත් කිරීමේ බලයක් නැහැ මේ කෙලින්ම පළාත් පාලන ආයතන වලට. ඒතකොට අධිකරණයෙන් නියෝගයක් ගන්න ඕනේ. ඉතින් අධිකරණයෙන් නියෝගයක් ගන්නකොට මේගොල්ලෝ පදිංචි වෙලා. ඒ අතරතුර මේගොල්ලෝ ඉල්ලීම් කරනවා මේක නීත්‍යානුකූල කරලා දෙන්න මේකට යම් කිසි මුදල් ප්‍රමාණයක් දඩයක් හැටියට ගහලා ඒ ක්‍රමවේදයක් කරනවා. ඉතින් මෙන්න මේවා ඒ වගේම යම් කිසි බලපෑම් වෙනවා. සමහරකට බලපෑම් නැත්තේ නෑ. ඒක ඇත්ත අපි පිළිගන්න ඕන. සමහරට දේශපාලනඥයෝ විතරක් නෙවෙයි නිලධාරීත් මේවට සම්බන්ධයි. ඉතින් ඒ වගේ බරපතල චෝදනා තියෙන බොහෝ දෙනාට. ඉතින් එතකොට දැන් ඔබ කල්පනා කරලා බලන්නකො රාජ්‍ය නිලධාරියෙක් කියන්නේ තා හොඳ රජයට හොඳ සේවයක් කරන අවංක නිලධාරීන්නේ. ඒතකොට රාජ්‍ය සේවයේ ඉන්න හැමෝම අද එක විදියටම ඉන්නවද කියලා බලන්න. රජයේ සේවයෙන් ගන්න පඩියෙන් විතරක් ජීවත් වෙන මේ පිරිසක් ආද බිහිවලා තියෙනවද කියලා ඔබ පොඩ්ඩක් බලන්න. සමහර රාජ්‍ය නිලධාරීන් ගත්තාම අපි හැමෝටම නෙවෙයි මේක කියන්නේ. නෝ සමහරු ගත්තාම බලන්න හොඳ ජීවන රටාව ගත්තාම තමන්ගේ ලැබෙන පඩියෙන් වැටුපෙන් මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක දැන් ඕක ඒ කාලෙත් මම සාකච්ඡා කරන විශේෂයෙන්ම අල්ලස් කොමිසමේ ඒවකට හිටි සභාපතිතුමාටත් මං ඉල්ලීමක් කරා මේක පටන් ගන්න මේ උසස් තැනක ඉඳලා උඩ තැන ඉඳලා පටන් ගන්න පල්ලෙහා මිනිහා මේ රුපියලක් දෙකක් ගන්න එක නවත්තන එක නෙවෙයි මේ උඩ ඉඳලා පල්ලෙහාට මේ ආයතා ලෙස මුදල් උපයන ක්‍රමයකට සමහර වෙලාවට ඇත්තටම කියන කනගාටුයි සමහර සැලැස්ම වල අනුමත කරන්න පැකේජ් සිස්ටම් තියෙනවා කියලා අපිට
චෝදනා තියෙනවා. පැකේජ් සිස්ටම් එක ගාණක් අරගෙන ඒක බෙදාගෙන මේක අනුමත කරන. එතකොට දැන් මේගොල්ලෝගේ මුළු යාන්ත්‍රණය මේකට යට. යාන්ත්‍රමය දැන් ඒකට ඇත්තටම එහෙම වෙන්නේ දැන් මේක සල්ලි විතරයි බලන්නේ. මිනිස්සු තමන්ගේට ලැබෙන කොටස බලනවා. තමන්ට කොච්චර ලැබෙන්නේ කියන එක නෙවෙයි ජනතාව ගැනවත් මේ ගොඩනැගිල්ලේ ශක්තිමත් භාවයත් මේ ගොඩනැගිල්ල උචිතද නැද්ද කියන කාරණේටත් වඩා බලන්නේ තමන්ට ලැබෙන දේ මොකද්ද කියන එක. ඉතින් මෙහෙම වුණාම හරි මේක මේ බෝකට විතරක් නෙවෙයි සංවර්ධන කටයුත්තේත් ඕක. දැන් ලොකු චෝදනා තියෙනවනේ. කොමිස් ගන්නවා, මේව ගන්නවා, මේක ටෙන්ඩර් කරනවා. ඇත්තටම ඉතින් මං හිතනවා අපිට ටෙන්ඩර් ක්‍රම යන්නේ නැතුව කෙලින්ම අපිට මේ සේවය සඳහා සේවකයන් යොදාගෙන අපි ඩිරෙක්ට් ලේබර් ක්‍රමේ කෙලින්ම කරන්න පුළුවන් නම් ගොඩක් අපිට ඉතුරු කරන්න පුළුවන්. දැන් ලොකු චෝදනා තියෙනවනේ ඔයාට ටෙන්ඩර් වලට ටෙන්ඩර් පටිපාටියට ගොඩක් අද මේ සමාජ රටාවත් එක්ක බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා. ඒක ඇත්තටම ආකල්පය වෙනසක්. මේ රටේ කරන්නේ නැත්නම් අපි කොච්චර කතා කළත් අතිගාමී ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම තුලින් බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරන්න බෑ. ඒක නිසා අපි ඒකට එකඟ වෙන්න ඕන කවුරුත්. එකඟ වෙලා ඒකට අනුව කටයුතු කරන්න හැදෙන්නේ නැත්නම් රටක් දියුණු කරන්න බැරි වෙනවා. පැහැදිලිව අපි තවදුරටත් මේ පිළිබඳව කතා කරමු. පළාතකට සම්බන්ධ වුණු ප්‍රශ්න මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාට දැනෙන්නේ කොහොමද කියන කාරණෙත් එක්ක මධ්‍යම පළාතෙන් පිටත අපි හැමෝටම පොදු ලෙස එවැනි කරුණු බලපාන ආකාරය අපි සාකච්ඡා කරමින් හිටියේ. නීතිඥ ලලිත් යූ ගමගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ ඉදිරියෙන් අපිට කෙටි විරාමයක් දෙන්න. ඉතා ඉක්මනින් අපි නැවත හමු වෙමු. Net FM Unlimited. හොඳයි අපි නැවතත් net FM unlimited සමග නීතිඥ ලලිත් යූ ගමගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාත් එක්ක අපි unlimited සංවාදයේ දීලා ඉන්නේ. අපි මේ මහනුවර රටට සංවේදී ප්‍රදේශයක් පිළිබඳව අපි සාකච්ඡා කරමින් හිටියේ. අනෙක් පැත්තෙන් ඔබතුමාට නුවරඑළිය දිස්ත්‍රික්කයත් අයිති මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විදිහට දැන් මේ වතු ආශ්‍රිතව වතුකම්කරුවන් විශාල ආදායමක් රටට ලබා දෙනවා. රටේට විදේශ විනිමය ගේන්න එය ගොඩක් උදව් වෙනවා. උන් රුපියල් 1000ක් දෛනික වැටුපක් ලබා ගන්න උන් ලොකු අරගලයක නිරත වෙලා ඉන්නවා. ඒක එක පැත්තෙන් වෘත්තීය අරගලයක්. නමුත් ඔවුන්ගේ ජීවන රටාව ගත්තොත් අවම සනීපාරක්ෂක පහසුකම්වත් නැතුව ඔවුන් ජීවත් වෙන්නේ. දැන් පහුගිය කාලේ අපි දැක්කා උත්සව කාලේ කොළඹින් පිටට යන ජනතාව ඔවුන් ගියාට පස්සේ සීමිත ඉඩකඩක විශාල පිරිසක් ඉන්න නිසා මේ කොවිඩ් පවා ව්‍යාප්ත වෙයි කියලා අවදානම අපි කලින් ඉඳන් අරගෙන තිබුණා. ඒ කියන්නේ භූමිය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන නිසා මේ ජීවිතවලට යම් එළියක් දෙන්න ඇත්තට මොනවද කරන්න පුළුවන්? ඒ කියන්නේ දේශපාලඥයන්ගේ කාර්යභාරය ඇතුලේ එයක් තියෙනවනේ. ඒ ඡන්ද ටික අරගෙන තමයි ඔවුන් ජනතා නියෝජිතින් බවට පත් වෙන්නේ. තාමත් ඔවුන් ලයින් කාමරවල ජීවිත ගෙවන්නේ. ඇත්ත. හැබැයි ඊට ඉස්සෙල්ලා මම මනෝජ් අර මට අපි ඔබ අහපු භූචලන ගැන තව පොඩ්ඩක් කියන්න වෙනවා. ලොකු යම්කිසි මතවාදයක් ගොඩ නැගුණ අපි දැක්ක වික්ටෝරියා ප්‍රදේශය ආශ්‍රිතව වික්ටෝරියා වේල්ල සම්බන්ධයෙන් යම්කිසි තත්වයක් ඇති වෙයි කියලා නිර්මාණය වෙයි කියන තත්ත්වය. ඒක සම්බන්ධව ගරු අමාත්‍යතුමා මහින්ද අමරවීර අමාත්‍යමත් ඒ වගේම මම විශේෂයෙන් මධ්‍යම පළාත් තුල අපි ඒ සම්බන්ධයෙන් වගකීම් යුතු නිලධාරීන් හැටියට අපි කමිටුවක් හදලා අපි ඒ කමිටුව ගෙන්නලා පරීක්ෂා කරා. ඒ අනුව අපිට පැහැදිලිව ජනතාවට කියන්න ඕනේ මේක මාධ්‍යෙනුත් යන්න ඕන. බොහෝ වෙලාවට යම්කිසි දේශපාලන ඒ අවස්ථාවේ දේශපාලන වාසිතකා බොහෝ අය උද්ඝෝෂණය කළා මේක වෙනත් ආකාරයක මවාපාන්න හැදුවට අපි සම්පූර්ණම ඉංජිනේරුතුමන්ලාගේ ඒ වගේ විශේෂඥයන්ගේ මතය වෙලා තියෙන්නේ මේක ඉතාමත් හොඳ තත්වයෙන් තව අවුරුදු 50කට එහා පැත්ත අනිවාර්යයෙන්ම හොඳින් ස්ථාවර බැම්මක් හැටියට තියෙනවා කියන කාරණේ. ඒ නිසා ජනතාව බිය වෙන්න ඕනේ. ඒ වගේම ඔබ කිව්ව අර භූචලන ඇතිවීම ඒ ප්‍රදේශයට හෝ වික්ටෝරියා ඒ ඩෑම් එකට හෝ කිසිම දැනීමක් සිදු වෙලා නැහැ. අපි නිරීක්ෂණ වාර්තා අනුව කිසිම දැනීමක් වෙලා නැහැ. ඒක සාමාන්‍ය භූචලන හැටියට තමයි සිදු වෙලා තියෙන්නේ. හැබැයි දිගින් දිගටම සිද්ධ වෙන්න ගියොත් ඒ බලපෑමක් තියෙන්න පුළුවන්. ඒක ඇත්තටම දැනට වික්ටෝරියා ඩෑම් එකට කිසිම බලපෑමක් නැහැ කියලා. ඒක ඉතින් මහා පරිමාණ රික්තකයක් අනුව මේ ක්‍රියාත්මක වුණොත් අපි තත්ත්වය වෙනස් වෙනවා. එහෙම ඉතින් ලංකාවට තවම එහෙම මං හිතන්නේ අපේ වාසනාවට බලපෑමක් නැහැ දැනට. ඉතින් ඔබ කියපු කාරණේ නුවරඑළිය ගත්තාම ඇත්තටම වුණ සියලු දෙනාම ඉන්නේ එකක් වතු ආශ්‍රිතව අනිත් එක එළවලු ඇතුළු කෘෂිකාර්මික වගාව තුලින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ සම්බන්ධව ඇත්තටම රජය මැදිහත් වෙලා තියෙනවා. දැන් ඉදිරියේදී අපි ඇත්තටම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය අනුවත් මේ සියලු දෙනාටම පහසුකම් ලබා දීම සඳහා වැඩපිළිවෙල නිවාස යෝජනා ක්‍රම දැන් ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම ඒ වගේම පාසල්
දැන් මේක කතා කළ යුතු දෙයක් අධ්‍යාපනය සම්බන්ධයෙන්. අධ්‍යාපනය තමයි රටක ප්‍රධානම කාර්යභාරය වෙන්නේ. අධ්‍යාපනය හරියාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් අපි දන්නවා රටට හොඳ පුරවැසියන් බිහි වෙන. ඉතින් විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඇතුළු රජයේත් බලාපොරොත්තු හොඳ පුරවැසියෙක්, ගුණගරුක පුරවැසියෙක් බිහි කිරීම. ඉතින් මෙතෙන්ට තමයි අධ්‍යාපනය යන. දැන් අද අපි ගුරුපත්වීම් ලබා දුන්නා. විද්‍යාපීඨ ගුරුවරුන්ට ගුරුපත්වීම් ලබා දුන්නා. එතකොට ඇත්තටම මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතක් හැටියට ගත්තාම අධ්‍යාපනය සම්බන්ධයෙන් යම්කිසි පොඩි පසුබෑමක් තිබුණ පහුගිය කාලේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද දැන් නුවරඑළිය වගේ කලාපයක ඉන්නේ විශේෂයෙන්ම දමිළ ජනතාව. එතකොට දමිළ ජනතාව ওই වතුකරේ රැකියා කරමින් ඉන්න ආකාරයේ අධ්‍යාපනය කෙරෙහි යම්කිසි ආකාරයකින් උද්‍යෝගිමත් ලෙස කරනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. එතන අධ්‍යාපනයේ යම්කිසි අඩුවීමක් වෙනකොට අපි දන්නවා ඒක සමස්ත මධ්‍යම පළාතේ ප්‍රතිඵලයටම බලපානවා. ඒ නිසා දැන් අපි ඇත්තටම දැන් අද පත්වීම් ලබා දුන්නා අපි 360කට. එතකොට දමිළ භාෂා දෙමළ භාෂාව උගන්වන විෂය උගන්වන්න අපි 173 දෙනෙක් අද පත් කරා හැටන් සහ නුවරඑළිය දිස්ත්‍රික්කය. එතකොට හැටන් සහ නුවරඑළියටයි හැටන් වලටයි 90 දෙනෙක් පත් කර කෙලින්ම. එතකොට අපේ බලාපොරොත්තුව තියෙන මේ අධ්‍යාපන තත්ත්වය නංවාලීම. අද ඔබ කියන තත්ත්වය ඔය මාසික වේතනය සම්බන්ධ දින වේතනය සම්බන්ධයෙන් රජය ඉතාමත් හොඳ තත්ත්වයේ ඉන්නවා. ඒ ගෙවීම කළ යුතුයි කියන. ඉතින් ඒක සම්බන්ධව සාකච්ඡා යන වතුහිමියන් සමග. එහෙම නැත්නම් මම හිතන්නේ රජයේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඉදිරියේදී මොකක්ද ඒ වතු සම්බන්ධයෙන් කරන්න ඕන කියන කාර්යය. ඒ මුදල ආණ්ඩුවෙන් ලබා දෙන්න හරි සූදානම් වෙන බවක්. ඉතින් ආණ්ඩුවට මේ වතු ඇත්තටම මේක රජයට පවරා ගන්නවද නැද්ද කියන එක තීන්දුවක් රජය ඉතින් අරගෙන ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සතු කාර්යභාරයක්. ඉතින් ඒක නිසා මම හිතනවා මේ වෙනි සාකච්ඡාවක ඉන්නවද මේ වෙලාවේ? නෑ, බොහෝ වෙලාවට ඒ සම්බන්ධව සාකච්ඡා කරයි ඉදිරියේදී. මොකද මේගොල්ලොන්ගේ තත්ත්වය, ජීවන තත්ත්වය නගා සිටීම අත්‍යවශ්‍යයි. මේ දෛනික වේතනය සාධාරණයි කියලා හැමෝම පිළිගන්නවා. ඉතින් ඒක දෙන්න බැයි නම් ඒ සම්බන්ධව ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ. ඒ නිසා රජය මේ අවස්ථාවේ ඒ සම්බන්ධව සාකච්ඡා පවත්වමින් යනවා විශේෂයෙන්ම ඔවුන් සමග. බොහෝ වෙලාවට ඔවුන් එකඟ වෙයි. එහෙම එකඟ වෙන්නේ නැත්නම් මේ සම්බන්ධව වෙනත් විකල්ප ක්‍රියාවලියකට යයි බොහෝ වෙලාවට. ඉතින් ඒක තීරණය කරයි රජය ඉදිරියේදී. නමුත් අපි හැමතිස්සෙම බලන්නේ මේ දෙමළ ජනතාවගේ තියෙන ජීවන තත්ත්වය නංවාලීම සඳහා ලොකු වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන රජය. ඒක මම හිතන්නේ අපි විශේෂයෙන්ම ඔය සෞභාග්‍යයේ දැක්ම තුළ විශේෂයෙන්ම අපි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ අපි දන්න පහුගිය කාලේ ප්‍රබල අමාත්‍යවරයෙක් හිටියා. දැනුත් අමාත්‍යවරයෙක් ඉන්න ඕන් නියෝජනය කර. ඉතින් මේ සියලු දෙනා එකතු වෙලා ඒ සැලැස්මවල් හදලා නුවරඑළිය වැනි ප්‍රදේශවල ඉන්න ජනතාවත් මාතලේ ඉන්න වගේ ඉන්න ප්‍රදේශවල ජනතාවත් ඉදිරියට ගෙන යාම සඳහා උන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. එය සාකච්ඡා වෙලා තියෙනවා. එය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල තමයි ඉදිරියට කතා කරන්නේ. අද නුවරඑළියේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් තුන උදේවරුයි ගරු චමල් ලැමැතුමාගේ නායකත්වයෙන් ඉතින් ඒ සහභාගීත්වයෙන් අනිකුත් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඒ නිසා මේ සියලු ගම්මාන එක තැනක නෙවෙයි ලංකාවේ තියෙන ගම් සියලු 14000ක් වෙන සියලු ගම්මාන අපි ඒ ගම්මානවල තියෙන ඒ ගම්වලට තියෙන ආවේනික යෝජනා අරගෙන ඒ යෝජනා මොන ආකාරයෙන්ද සැලසුම් කළා ගමට අවශ්‍ය සියලු දේ ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ වැඩපිළිවෙල යත්තේ කරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් දියත් වෙන මේ වැඩසටහන කාර්ය සාධන බලකායේ ජීවන තත්ත්වය නංවාලීමේ වැඩසටහනේ සභාපති හැටියට එතුමාගෙන් ඒ කාර්යභාරය කරගෙන යනවා. ඒක දැන් සාකච්ඡාවෙම යනවා. ඒ සඳහා මුදල් ප්‍රතිපාදන සම්පූර්ණ වෙන් කළා තියෙනවා. දැන් පළාත් සභාවටත් මේ සැරේ මේ 2017 2018 2019 වර්ෂයට වඩා 3 ගුණයකින් අපිට ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. ඒ සංවර්ධන කටයුතු අද විශේෂයක් තියෙනවා. අපි අතිගයි ජනාධිපතිතුමගෙන් තිල්ලීමක් කරා. වෙනද පළාත් සභාවත් මධ්‍යම ආණ්ඩුවත් නිලධාරීන් වෙනම වැඩ කරා. ඒක නිසා අපිට ප්‍රශ්නයක් ආවම අපිට උදාහරණයක් හැටියට දැන් පොහොර සම්බන්ධව පොහොර හිඟයක් ආවම පොහොර බෙදා ගන්න බැරි වුණා මාතලේ ප්‍රදේශේ ගොවියොන්. ඒ වගේම නුවරඑළිය ප්‍රශ්නේ. අපිට හරි දත්ත තිබුණේ නැහැ. ඒකට අපි ඉල්ලීමක් කරා මේ දත්ත ගන්න. දැන් අපි කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයක් තියෙනවා. නමුත් අපිට දත්ත නැහැ. එතකොට ඒ දත්ත තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව සතු. ඉතින් එතකොට දැන් කෘෂිකර්මෙන් 70%ක් කරන පළාත් සභාවට ඒ දත්ත හරියාකාරව නැහැ. ඉතින් ඒක නිසා මේවා සම්පූර්ණ ඒකාබද්ධව අද මේ සියලු වැඩසටහන ඒකාබද්ධව තමයි කරන්නේ. අද පළාත් සභාවත් මධ්‍යම රජයත් ඒ කරන සියලු නිලධාරීන් ඒකරාශී කරගෙන සෞභාග්‍යයේ දැක්කම තුලින් යෝජනා වෙන යෝජනා එක කමිටුවක් හැටියට ඒ කමිටු පිහිටවල ගම්වල කමිටු පිහිටවල ඒ වගේම පළාත්වල කමිටු ඒ වගේම දිස්ත්‍රික් කමිටු පිහිටවල ඒ කමිටු තුලින් මේ සියල්ල විසඳන සඳහා ලොකු වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ සඳහා දැන් කොවිඩ් වසංගතය තිබුණේ කියලා නෑ ලොකු මුදලක්. අද මේ සමස්ත අයවැයම යොදලා තියෙන්නේ මනෝජ්. මොකටද? රටේ සංවර්ධනයට, දේශීය ආර්ථිකය නංවන්න, දේශීය කර්මාන්ත නංවන්න,
දේශීය ගොවියා. එතකොට දේශීය කර්මාන්ත. ඒ වගේම ওই කැටයම් කලාව වැනි කර්මාන්ත. දැන් අපි මේ කොවිඩ් වසංගතයේ තියෙද්දිත් සැප්තැම්බර් මාසේ මහනුවර ඉනෙක්ස් කියන ප්‍රදර්ශනය තිබ්බා. මං හිතන්නේ ඉතාමත් සාර්ථක ප්‍රදර්ශනයක් මේ පහුගිය කාලය පුරාවටම තිබුණු සියලුම කර්මාන්තකරුවන් එකතු කරලා අපිට උන්ට වෙළඳපොළක් ලබා දෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඉතින් ඒ ක්‍රියාත්මක කළා ඒක පටන් ගන්නකොට නැවතත් මේ ප්‍රශ්නේ මතුවුණා. නමුත් අපි තීරණය කරේ අපිට එක් ආයතන එකතු කරලා පොදුවේ උන්ට වෙළඳපොළක්. දැන් උදාහරණයකට මේක ලොකු මාෆියාවක් තියෙනවනේ. මේ වෙළඳපොළ සම්බන්ධයෙන් ගත්තාම ඇත්තටම මාෆියාවක් තියෙනවා. දැන් මාතලේ ගත්තොත් එළවලු සම්බන්ධයෙන් ගත්තත් නාඩි කියලා ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මේ නාඩි ක්‍රමවේදය ක්‍රියාත්මක කරන අය සමහරට එළවලු දැකලත් නැහැ, වාහනේ අල්ලලත් නැහැ. නමුත් ඔවුන් ගන්න ගාන ප්‍රතිශතය 40%ක් විතර වෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම මේ වෙළඳපොළ ඔවුන්ගේ යටතේ තියෙන. ඉතින් මේක එක තැනකට නෙමෙයි හැම තැනකටම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේවා නවත්තන්න ඕන. ඉතින් ඒ සඳහා තමයි ක්‍රමවේදය ඇති කරන්න ඕන. එහෙම කරොත් අපිට පුළුවන් මේ ජනතාවගේ ජීවන රටාව ඉහළට නංවන්න. ඉතින් ඒකට තමයි මේ වැඩපිළිවෙල සියලු දෙනා ඒක රාශී කරගෙන සියලු දෙනාගේම සහභාගීත්වය. දේශපාලන මොන මතිමතාන්තර තිබුණා. රාජ්‍ය නිලධාරීන් හැටියට මම සියලු දෙනාගේම තියෙන්න ඕන. අද රාජ්‍ය ප්‍රතිපත්තිය රජයේ ප්‍රතිපත්තිය මේ සෞභාග්‍යයේ දැක්ම නම් ඒකට අපි අවනත වෙන්න ඕන. ඉතින් ඒ නිසා හැමදෙනාම තමන්ගේ පක්ෂ පාට මොනවා තිබුණත් මේ රාජ්‍ය ප්‍රතිපත්තිය අවංකව කරන්නේ නැත්නම් අපිට මේක ඉදිරියට ගෙන යන්න බෑ. ඒ නිසා කවුරුත් එකමුතුව රට ගොඩ නැගීමේ වැඩපිළිවෙලට දායකත්වය එකාවගේ ලබා දෙන්න. එහෙම වුණොත් මං හිතන්නේ රටක් හැටියට අපිට ජාතියක් හැටියට ඉදිරියට යන්න පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාවය. ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ අනන්‍යතාවය. මේ සියලු දෙමළ, මුස්ලිම්, සිංහල සියලු දෙනා හිතන්න ඕන මේ අපේ රට. දැන් එහෙම හිතන්නේ නැති තාක්කල් මේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් එහෙම හිතනවා නම් බොහෝ වෙලාවට හැමදෙනාම හිතනවා මේ මගේ රට. මේ අපේ වෙනසක් නැහැ කියලා හිතන්න පුළුවන් නම් මේ අපේ රට කියලා කාරණය මම හිතන්නේ අපිට ජාතියක් හැටියට ඉදිරියට යන්න පුළුවන් ලොකු ශක්තියක් ලැබෙනවා. ඒක නිසා මම හිතනවා ඉදිරියේදී අපේ මේ දරුවන්ට අදත් මම මේ කියලා දුන්න මේ අපේ ගුරුවරයන්ට අලුතෙන් පත්වීම් ලබා දුන්නු. ඔබ උගන්වන්නේ ඔබ දෙමළ දරුවෙකුට නෙවෙයි. ඔබ උගන්වන්නේ ඔබ සිංහල දරුවෙකුට නෙවෙයි. ඔබ උගන්වන්නේ මේ මුස්ලිම් දරුවෙකුට නෙවෙයි. ඔබ උගන්වන්නේ ශ්‍රී ලාංකික දරුවෙකුට. මෙන්න මේක අපි ඉදිරියට ගෙන යන්න ඕනේ. ශ්‍රී ලාංකික කියන හැඟීම මතුවෙන. දැන් වෙන ජාතියක් ගත්තොත් ඔබ දන්නවා ඉන්දුනීසියාවට ගියොත් උන් කියන්නේ මම ඉන්දුනීසියානු. ඉන්දියාවට ගියොත් මම ඉන්දියානුවෙක් කියලා. ඔව් බය නැතුව කියන. මෙන්න මේකත් එක්ක තමයි රටක් නගින්න ඕනේ. එහෙම නැත්නම් බැරි වෙනවා. දැන් උදාහරණයක් විදියට අර මේ නාඩිවරු පැත්තක ඉඳලා හම්බ කරනවා වගේ දැන් මේ අනවශ්‍ය තැන්වල නාඩි ටික අල්ලගන්න එකත් ඉක්මනටම කරන්න ඕන වැඩක්නේ. දැන් අපි නුවරඑළිය අරගත්තොත් ආණ්ඩුකාරතුමා හෝටන් තැන්නට ගියත් හග්ගල මල්වත්තට ගියත් වික්ටෝරියා පාක් එකට ගියත් ග්‍රෙගරි වැවයිනට ගියත් සුන්දරත්වය බලනවා, මලක් කඩා ගන්නවා, අලිපේර ගෙඩියක් කනවා, නගරය විනාශ කරනවා, එවැනි තත්වයක්නේ තියෙන්නේ. දැන් කියන්නේ ඇතුල් වෙන්න ලොකු ඉඩකුත් නැහැ. මේ කඳු බෑවුම් මේවත් එක්ක බොහොම සීමිත අවකාශයක් තියෙන්නේ. මේකත් එක්ක මේ සුන්දර නුවරඑළිය පරිස්සම් කරගන්න අපිට මොන වගේ දෙයක්ද කරන්න පුළුවන්? නුවරඑළිය කියන්නේ අපේ මේකේ ඉන්න ටවුන් එක විතරක් නෙමෙයි. අර අම්බේවැල පැත්තෙන් ගිහිල්ලා හෝටන් තැන්නට ගිහිල්ලා මේ වටපිටාවම පරිස්සම් කරගන්න අපිට විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඇත්තටම මේකට ඉතින් ජනතාව කැප වෙන්න ඕන. දැන් ওই නුවරඑළිය නේ මම මහනුවර ගන්නම්කෝ. දැන් ඊයේ පෙරේදා මාධ්‍යවල පෙන්නුවා පැහැදිලිව අර පෙරේදා වැස්සත් සමග සම්පූර්ණ ප්ලාස්ටික් ඇතුළු සම්පූර්ණ අපදාරය ඔක්කොම ඇවිල්ලා පොල්ගොල්ල ජලාශයට දැන් එකතු වෙලා තියෙන්නේ. ඒක ලොකු බරපතල තර්ජනයක්. ඉතින් ඇයි මේක කරන්නේ කවුද? මේ ක්‍රියාකාරම් කරන්නේ අපි. දැන් ඔබ බලන්න පේරාදෙණියේ ඉඳලා ගලා යන මහවැලි ගඟ අද පේරාදෙණියෙන් ගන්නරුව පාර එනවා නම් ඒ ගඟ පේන්නේ නැහැ. ඇයි? නීති විරෝධී ගොඩනැගිලි සම්පූර්ණ මේ දිගට හදලා තියෙනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. ඉතින් එතකොට අපි ස්වභාව ධර්මයෙන් ලබා දුන්න අපිට මේ පරිසරය කොහොමද රැකගන්නේ? හොඳම උදාහරණේ ඔබ දන්නවද කොවිඩ් වසංගත රට වහලා තිබුණු කාලේ මහනුවර නගරය ගත්තාම ওই පරිසර දූෂණය ඉහළම තිබුණ තැන ගොඩක් අඩු වුණා. එතකොට මල් වර්ග නුවරඑළිය 169ක් පිපුණා. මල් වර්ග වෙන වෙනම ලස්සනට. ඒකේ පාට වෙනස්. ඉතින් මේ ස්වභාව ධර්මයේ කොච්චර දායාදයක්ද අපිට ලබා දීලා තියෙන රටට. ඉතින් මේක රැකගන්න අපි මං හිතන්නේ ජනතාව හැටියට අපි සියලු දෙනා එකතු වෙන්න ඕන. නැත්තම් අපි දන්නවා දැන් ඉතාමත් දර්ශනීය ලෙස හදන තැන් තියෙනවා අපි. රජය විසින් හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ නාගරික සංවර්ධන අධිකාරියර්ථේ ඉතාමත් හොඳ ව්‍යාපෘති කරනවා. ඒ තැනට ගිහින් කවුද මේක සම්පූර්ණයෙන්ම මේ යම්කිසි ආකාරයකින් මේ தত্ত্বය වෙනස් කරන්නේ?
අබලි දර්වය දාලා ප්ලාස්ටික් බෝතල් ටික දාලා කුණු ටික දාලා අපේ ජීවන රටාව අපි ගෙදර කරන්නේ නැහැ නේද? උදාහරණයක් හැටියට බලන්න මම දන්න හුඟක් ඉගෙනගත්ත අය ඉන්නවා. හුඟක් විද්වතුන් කියන කට්ටිය ඉන්නවා. Taman ගෙදර වැසිකිළියට ගියාම ඒක ෆ්ලෂ් කරලා ඒකේ වතුර ටික දැම්මට Taman වෙන තැනක තමන්ගේ රාජ්‍ය ආයතනයට ගියාම ඒක කරන්නේ නැහැ සමහරවිට. ඊළඟ යන එක්කෙනාට තමයි මේ සිද්ධිය කරන්න වෙන්නේ. තමන් දාපු ලයිට් එක නිවන්නේ නැහැ සමහරලාට. ඒක මුළු ලයිට් එක දැම්මොත් රජයේ කාර්යාලය උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙනවා. නමුත් තමන්ගේ ගෙදර ඒක කරන්නේ නැහැ. මෙන්න මේක මම මේ කියන්නේ මෙන්න මේක ඔබ කියන කාරණේ හරිය. නුවරඑළිය අපිට ආරක්ෂා කරන අපි ජනතාවත් එකතු වෙනවා. මේක මගේ අපේ රටේ අපේ නගරේ කියන හැඟීම එනවා. එහෙම හැඟීමක් ඇති කරන්න ඕන. ඉතින් එහෙම හැඟීමක් ඇති නොවන තාක්කල් මේක හරි අමාරුයි දිනුනක. ඉතින් ආකල්පත් මිනිසුන්ගේ මේ අපේ රට අපේ වනාන්තර ටික කියන කාරණය සම්බන්ධයෙන් මමත්වය කියන එක තමන් ගැන අද මේ තියෙන පරිභෝජන රටාව තනිකර තියෙන තමන් වටානේ. දැන් උදාහරණයක් හැටියට දැන් මේ ඊයේ පෙරේද මම දැක්ක සමාජ මාධ්‍යවලත් තියෙනවා. ඔබත් දකින්නයි සමහරවිට අපේ ශ්‍රී ලාංකික කාන්තාව පිටරට ඉඳලා ඇවිල්ලා දෙමළ විවාහයකට ගියා. එතකොට දෙමළ විවාහයකට ගියා. ඒක ඒ සංස්කෘතිය අනුව දෙමළ විවාහයක් හැටියට ඉතාමත් හොඳ විවාහයක්. මුස්ලිම් විවාහයකටත් ගියා. එතකොට මුස්ලිම් විවාහයේ ඒ විවාහ මංගෝලෝත්සවයේ ඒ සම්ප්‍රදායානුකූලව ඒ චාරිත්‍රානුකූලව කරනවා. එතකොට සිංහල විවාහ මංගලෝත්සවයකටත් ඒ තැනැත්තිය ගිහින් තියෙනවා. ඒක සම්පූර්ණ මේක සිංහලද මොකද්ද කියලා හිතා ගන්න බෑ. දැන් අද තියෙන තත්ත්වය එහෙමනේ. ඉතින් මේක සංස්කෘතියත් අපේ සම්පූර්ණ වෙනස් වෙලා. මම හිතන්නේ මාධ්‍යයට පුළුවන් ලොකු උදව්වක් කරන්න. මාධ්‍යයට මේ තියෙන දේශීයත්වයේ අගයන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න. එහෙම මේ ජනතාවට මේ රට ගැන හැඟීමක් ඇති වෙන. තමන්ගේ භාෂාව ගැන විශේෂයෙන්ම. අද බලන්න අපිට භාෂාව සිංහල භාෂාව කියන්නේ ලෝකේ තියෙන ඕනම පෝෂිතම භාෂාව. පෝෂිතම භාෂාව හින්දි භාෂාව. දෙවෙනි තැන හම්බෙන්නේ සිංහල භාෂාව. ඕනම වචනයකට ඔබ කියන්නේ සිංහල භාෂාවට එක දැන් ඉංග්‍රීසියෙන් වෝටර් කිව්වොත් ඉංග්‍රීසියෙන් වෝටර් කිව්ව වෝටර් විතරයි. දැන් අපේ බලන්න වචන කීයක් තියෙද කියලා මේ වතුර කියන එකට. 5-6ක් තියෙනවා. දිය තිය පානය කරන්න. ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා. සමාන වචන සෑහෙන්න තියෙනවා. ඉතින් ඒ වගේ ඉතාමත් පෝෂිත මේ භාෂාව. ඉතින් මෙන්න මේ භාෂාව අපෙන් ගිලිහි යන තත්ත්වයක් තියෙනවා. අපේ දේශීයත්වය නගා සිටවන වගේම මම හිතන්නේ අපිට තියෙන අනන්‍ය වූ භාෂාව ඉතාමත් පෝෂිත භාෂාවක්. මේ ඕනම වචනයකට ඕනම වචනයක ඉතාමත් හොඳ වචනයක් තියෙනවා අපේ භාෂාව තුළ. මේවා අපි රැක ගන්න ඕන. දැන් අද සමහර මාධ්‍ය තුල මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම සිංහලද මොකද්ද කියන එක හිතා ගන්න බැරි තත්ත්වයට විකෘති වෙලා තියෙනවා. අපි අනන්‍යතා අර්බුදයක් තියෙනවා. ඉතින් මේක යම්කිසි ආකාරයෙන් අපේ සංස්කෘතියත් යම්කිසි බලපෑමක් ඇති වෙන්න ඕන. අපේ දේශීයත්වයේ අගයන සංස්කෘතියක් වගේම ඒ තුලින් අපේ රට කියන හැඟීම ඇති වුණොත් මම හිතන්නේ අපිට ඔය ඔබ කියන නුවරඑළිය ඇතුළු සියලු දේ අපිට රැක ගන්න පුළුවන්. ඒකට යම්කිසි ආකල්පයම වෙනසක් මිනිස්සුන්ගේ ඇති වෙන්නම ඕන. අපි අවසාන මිනිත්තු දෙකේ වැඩසටහන ඉන්නේ. ආණ්ඩුකාරතුමා විදිහට මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා විදිහට මොකද්ද මධ්‍යම පළාත වෙනුවෙන් මේ මොහොතේ ඔබතුමා අරගෙන තියෙන ක්‍රියාමාර්ගයේ කොවිඩ් තත්ත්වයත් එක්ක? කොවිඩ් තත්ත්වයත් එක්ක ඇත්තටම දැන් අපේ කොවිඩ් තත්ත්වය පාලනය කිරීම සම්පූර්ණ ශක්තිය යොදලා තියෙන සියලුම ආයතන පළාත් සභාවේ සියලුම නිලධාරීන් සෞඛ්‍යාංශ හමුදාව පොලිසිය ඇතුළු සියලු දෙනා මේක උපරිම දායකත්වය ලබලා ඒ සඳහා වෙහෙසෙනවා. ඇතර ලොකු කැපකිරීමක් කරනවා. අපි ඔවුන්ට ගෞරව කරන්න ඕන, ස්තුති කරන්න ඕන සියලු සමස්ත ඒ යාන්ත්‍රණයටම. ඉතින් ඒ වගේම අපි ඒ මැඩපවත්ව ගන්න ගමම්ම අපි සංවර්ධන කටයුතුත් කරනවා. දැන් උදාහරණයක් හැටියට අපි දැන් අවුරුදු 30කට විතර පස්සේ අපි මේ දිගන ප්‍රදේශයේ රජවැල්ල තියෙන අක්කර 12ක භූමි භාගය වෙන් කරගෙන අපි ඉතාමත් හොඳ අපි තට්ටු ගණනක විශාල අලුතෙන් පාසල අපි නිර්මාණය කළා තියෙනවා. දැන් ඒක නිර්මාණය කළා මේ අවුරුද්දේ අපි ඒක අවසන් කරන්න බලාපොරොත්තු වෙන මූලික අධීර මේ අවුරුද්දේ අවසන් කරලා අලුතෙන් ළමයි ඇතුළත් කරලා මේ තියෙන අධ්‍යාපනය සම්බන්ධයෙන් නගර බදට ඇදීමේ තියෙන තත්ත්වය නතර කිරීම සඳහා වැඩපිළිවෙලක් කරනවා. මේ හරිත පාසලක් ඇත්තට මේක අලුත් සංකල්පයක් ලංකාවේ තවම එහෙම ඒ වගේ හරිත පාසලක් තවම බිහි වෙලා නැහැ. ඉතින් අපි ඒක තනිකරම හරිත පාසලක් හැටියට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් පළාත් සභාව තුලින් මම හිතන්නේ හොඳ දෙයක් මේක. ඒ වගේම අනිත් එක අඹතැන්න කියන ස්ථානේ මම
අපිට පළාත් සභාවට වාහන 2000ක් තියෙනවා. අපි ඒ 2000 ඒකේ සර්විස් කිරීම සඳහා අපි පෞද්ගලික ආයතන වලදී මේ මුදල් ඉතිරි කිරීම සඳහා අපි දැන් ඒ වගේ සර්විස් ස්ටේෂන් එකක් ඒ වගේ අවශ්‍ය පහසුකම් සේවා පහසුකම් සැපීමේ ස්ථානයක් දැන් අපි පවත්වාගෙන යනවා. ඒ වගේ ගොඩක් වැඩ කරගෙන යනවා. ඉතින් ගොඩක් සැලැස්ම තියෙනවා. ඒ සැලැස්ම වල මේ දැන් අපිට මේ අවුරුද්දේ ලැබෙනවා මිලියන 3900ක වගේ ප්‍රමාණයක්. ඒක සම්පූර්ණයෙන් අපි සංවර්ධන වැඩවලට යොදලා ජනතාවගේ ජීවන තත්ත්වය නැගා සිටීම සඳහා අපි ලොකු වැඩපිළිවෙලක් කරනවා. ඉතින් පළාත් සභාව තුළ මේ කාර්ය කරගෙන යන්නේ. ඉතින් අපි කැමති වෙනවා ඉදිරියේදී අපිට යම්කිසි උපදේශකත්වයක් දෙන්න අපිට පළාත් සභාව පිහිටවලා දුන්නොත් මම හිතන්නේ අපේ ආයතනවලත් ඔවුන්ගේ අදහස් අරගෙන ඉදිරියේදී සංවර්ධන කටයුතු කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඔබට ඇත්තටම අවසාන වශයෙන් ඇත්තටම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ ජනතාව වෙනුවෙන් ඇත්තටම මම ස්තුතියක් පුද කරන්න කැමතියි. බොහොම ස්තුතියි මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමනි නීතිඥ ලලිත් යුගමගේ මැතිතුමනි අපේ මේ පළාත් සභා සම්බන්ධයෙන් සහ මේ මොහොතේ ඇතිව තිබෙන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරන්න ආණ්ඩුකාරතුමා සමග සාකච්ඡා කරන්න අද දිනේ වෙන් කරගත්තේ. එමනම් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනය පිළි අරගෙන වැඩසටහනට සහභාගී වුණාට. යලිත් දිනක හමු වන බලාපොරොත්තු වෙත. එමනම් අපි අදට සමුගන්නවා ප්‍රාර්ථනීය සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන්. Net FM Unlimited.